තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ 4 වෙනි බ්‍රහස්පතින්දා උදේ 8ට ආරම්භ කරන අංගුත්තර නිකාය පිළිබඳව ධර්ම දේශනාව අපි ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා අතිපූජනීය තලාවේ සුමනරත්න ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ගාථා සජ්ජායනා කරමු. විචිත්ත මත්තේ ගම්බීර මනන්ත ණය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචම්බන්න රංසියෝ නීලපිතාරන්ත සේතා මංජෙන්තාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච දින සේවිතං සංඝං නිරංගනං සෙත්තං නමාමි සිරසාදරං. සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අදත් අපේ සූත්‍ර පන්තිය පළමු වෙනි වසරේ අංගුත්තර නිකාය සූත්‍ර පන්තිය ආරම්භ කරනවා. අද අපට નિયમિતව තියෙන්නේ පිරිසට පෙනෙනවා ඇති අංගුත්තර නිකායේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දුක නිපාතයේ දාන වර්ගයේ සූත්‍ර අපි බලමු. දුක නිපාතයේ තියෙන්නේ ධර්මකාරී ස්වාමීන් වහන්සේ. ඔව් අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අර පස්වෙනි වග්ගයට පස්සේ අපි කරලා තියෙන හත්වෙනි වග්ගය සුඛ වග්ගය ඊට ඉස්සෙල්ලා තිබුණ පුද්ගල වග්ගය අපිට මග ඇරිලාද ස්වාමීන් වහන්සේ? පුද්ගල වග්ගය අපි කිව්වා නේද මේ පුද්ගල ඊට කලින් පස්වෙනි එක පරිස වග්ගය කරලා අවසාන කොටස බලා ගන්න කිව්වා ස්වාමීන් වහන්සේ. ඔව් ඔව් ඊට පස්සේ දවසේ අපි පටන් ගත්තේ සුඛ වග්ගයෙන්. පරිස වග්ගය පුද්ගල වග්ගය මගේ ඇරිලා තියෙනවා මට තේරෙන විදිහට. පුද්ගල වග්ගය අපි කලේ නැද්ද මේ ලෝකේ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ චක්කවර්ති සක්විති රජතුමයි කියලා පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ ආශ්චර්ය පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා තව මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක්විති රජතුමයි
ඒ දෙදෙනාගෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි ආශ්චර්ය කියලා. ඒක බොහොම කෙටි සූත්‍ර තියෙන්නේ එකම කාරණා වගේ මේ වගේම විස්තර වෙච්ච කාරණා. ඒ නිසා පොඩ්ඩක් ඒක තනියම අධ්‍යයනය කරන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. අපි අද මේ දාන වර්ගයේ ඉඳලා කරගෙන යමු. දේමානි භික්කවේ දානානි කතමානි ද්වේ ආමිස දානංච ධම්ම දානංච ඉමානි කෝ භික්කවේ ද්වේ දානානි ඒත දග්ගම් භික්කවේ ඉමේසං දින්නං දානානං යදිදං ධම්ම දානಂತಿ. මේ ලෝකේ දානයන් දෙකක් තියෙනවා. එකක් තමයි සිව්පස දානය, අනිත් එක ධර්ම දානය. ආමිස දානය සහ ධර්ම දානය කියලා කියනවා. ඒ දෙකෙන් ධර්ම දානය තමයි අග්‍රම දානය කියලා දේශනා කරනවා. දේමේ භික්කවේ යාගා කතමේ ද්වේ ආමිස යාගෝච ධම්ම යාගෝච ඉමේ චෙප්පෝ භික්කවේ ද්වේ යාගා ඒත දග්ගම් භික්කවේ ඉමේ සංදින්නං යාගාන යත්තං ධම්ම යාගෝ. මේ ලෝකේ යාග සූත්‍රය, මේ ලෝකේ යාගයන් දෙදෙනෙක්, යාගයෝ කියුවේ මේ පිදී යුත්තන් දෙදෙනෙක්, පුරුදු කළ යුත්තන් පිදී යුත්තන් දෙදෙනෙක් වේලු. ඒ මොනවද? ආමිස යාගය සහ ධර්ම යාගය කියන දෙක. එයින් යම් කිසි කෙනෙක් ධර්ම යාගය ධර්මයට පිදීම කරනවා නම් ඒක තමයි දින්න යාගානං යදිදං ඒත දග්ගම් භික්කවේ ඉමේසං දින්න යාගානං යදිදං ධම්ම යාගෝ. අග්‍ර යාගය වෙන්නේ ධර්ම යාගය කියනවා. දේමේ භික්කවේ චාගා කතමේ ද්වේ ආමිස චාගාච ධම්ම චාගෝච. ඊළඟට කියනවා මේ ලෝකේ දීම් දෙකක් තියෙනවා, ත්‍යාග දෙකක් තියෙනවා. මොනවද? ආමිස ත්‍යාගය සහ ධර්ම ත්‍යාගය කියලා. යම්කිසි කෙනෙක් ධර්ම ත්‍යාගය සිදු කරනවා නම් තෑගි වලින් උතුම්ම තෑග තමයි ධර්මයේ දෙන තෑග කියනවා. දේමේ භික්ඛවේ පරිත්‍යාගා කතමේ ද්වේ ආමිස පරිත්‍යාගා ධම්ම පරිත්‍යාගා. මේ ලෝකේහි පරිත්‍යාගයෝ දෙදෙනෙක් වෙනවා කියනවා, ආමිස පරිත්‍යාගය සහ ධර්ම පරිත්‍යාගය කියලා. ඒ දෙකෙන් ධර්ම පරිත්‍යාගය උසස් කියලා කියනවා. දේමේ භික්කවේ භෝගා කතමේ ද්වේ ආමිස භෝගාච ධම්ම භෝගාච ඉමේ කෝ භික්කවේ ද්වේ භෝගා. මේ ලෝකේහි භෝගයෝ වැළඳීම් දෙකක් තියෙනවා කියනවා. මොනවද? ආමිස භෝගය සහ ධර්ම භෝගය කියලා. ඒ දෙකෙන් ධර්මයේ වැළඳීම, මේ ධර්ම භෝගය කියන දේ තමයි අග්‍ර කියලා කියනවා. දේමේ භික්කවේ සම්භෝගා කතමේ ද්වේ ආමිස සම්භෝගෝච ධම්ම සම්භෝගෝච ඉමේ කෝ භික්කවේ ද්වේ සම්භෝගා. මේ ලෝකේහි සම්භෝග මනා බුදීම්, යහපත්ව බුදීම් කාරණාවන් දෙකක් තියෙනවා. එකක් තමයි ආමිස සම්භෝගය, අනිත් එක ධර්ම සම්භෝගය. එයින් ධර්ම සම්භෝගය සමාවෙන්න එයින් සමගිව වළඳන එකමුතුව පුරුදු කරන ධර්ම සම්භෝගයම උතුම් කියලා කියනවා. දේමේ භික්ඛවේ සංවිභාගා කතමේ ද්වේ ආමිස සංවිභාගෝච ධම්ම සංවිභාගෝච. ඊළඟට කියනවා මේ ලෝකේ සංවිභාගයෝ බෙදා දීම් දෙදෙනෙක් තියෙනවා කියනවා. මොනවද? ආමිස බෙදා දීම සහ ධර්ම බෙදා දීම. ඒ දෙකෙන් ඒත දග්ගම් භික්කවේ ඉමේ සංදින්නං සංවිභාගානං යදිදං ධම්ම සංවිභාගෝ. මේ දෙකෙන් ධර්ම සංවිභාගයම උතුම් කියලා කියනවා. ඊළඟට සංඝහ සූත්‍රය. දේමේ භික්කවේ සංඝහා කතමේ ද්වේ ආමිස සංඝහෝච ධම්ම සංඝහෝච. මේ ලෝකේහි සංග්‍රහයන් දෙකක් තියෙනවා. ඒ එකක් තමයි ආමිස සංග්‍රහය, ධර්ම සංග්‍රහය. ආමිස සංග්‍රහය සහ ධර්ම සංග්‍රහයෙන් ධර්ම සංග්‍රහයම උතුම් කියලා කියනවා. දේමේ භික්කවේ අනුග්‍රහා කතමේ ද්වේ ආමිස සංඝහෝච ධම්ම සංඝහෝච.
මේ ලෝකෙහි අනුග්‍රහය දෙදෙනෙක් වෙනවා. යම් දෙයකට අනුග්‍රහය වෙන දෙදෙනෙක් වෙනවා. ඒ අනුග්‍රහයෙන් දෙදෙනා කවරේදයත් ආමිස අනුග්‍රහය සහ ධර්ම අනුග්‍රහය. එතකොට මේකෙන් ආමිස අනුග්‍රහයම උතුම් කියලා තියෙනවා. ධර්ම සංග්‍රහයම උතුම් කියලා තියෙනවා. ද්වේමා භික්කවේ අනුකම්පා කතමාද්වේ ආමිසානුකම්පාච ධම්මානුකම්පාච. මේ ලෝකෙහි අනුකම්පාව දෙදෙනෙක් වෙත් කියනවා. කවුද? ආමිස අනුකම්පාව සහ ධර්මානුකම්පාව කියන දෙක. ඒන් ධර්මානුකම්පාවම අග්‍ර කොට සලකනවා. ඊළඟට සංතාර වර්ගය. සංතාර කියමු මෙතන පිළිසඳර වගේ සඳර. දේමේ භික්කවේ සංතාරා කතමේද්වේ ආමිස සංතාරෝච ධම්ම සංතාරෝච ඉමේකෝ භික්කවේ ද්වේ සංතාරා ඒතදග්ගම් භික්කවේ ඉමේසං දින්නම් සංතාරාණ යදිදං ධම්ම සංතාරෝ. මහණෙනි, ඇතිරීම් සඳර දෙකක් වෙන් කවර දෙකක්ද? ආමිස සංතාරයේද ධර්ම සංතාරයේද කියන මේ දෙකයි. ඒ දෙකෙන් අතුරින් ධර්ම සංතාරයේම අග්‍ර වෙනවා කියනවා. දේමේ භික්කවේ පටිසන්තාරා කතමේද්වේ ආමිස පටිසන්තාරෝ ච ධම්ම පටිසන්තාරෝ ච. ඊළඟට දේශනා කරන මහන්නේ මේ ලෝකේ පිළිසඳර දෙකක් තියෙනවා. කවර පිළිසඳර දෙකක්ද? සිව්පසය පිළිබඳ පිළිසඳර සහ ධර්මයේ පිළිබඳ පිළිසඳර කියන දෙක. එතනින් ධර්මයේ පිළිබඳ පිළිසඳරම උතුම් කියලා දේශනා කරනවා. දේමා භික්කවේ ඒසනා කතමාද්වේ ආමිසේසනාච ධම්මේසනාච පසනාච. මේ ලෝකෙහි සෙවීම් දෙකක් තියෙනවා. කවර සෙවීම් දෙකක්ද? ධර්මයේ සෙවීම සහ ආමිස සිව්පස සෙවීම, ආමිස සෙවීම කියන දෙක. එතකොට ඒ දෙකෙන් උතුම් වෙන්නේ ධර්මය සෙවීම. දේමා භික්කවේ පරියේෂනා කතමාද්වේ ආමිස පරියේෂනාච ධම්ම පරියේෂනාච ඉමේකෝ භික්කවේ ද්වේ පරියේෂනා. මේ ලෝකෙහි හාත්පස පවතින තවත් සෙවීම් දෙකක් තියෙනවා. කවර සෙවීම් දෙකක්ද? සිව්පස පරියේෂනාව සහ ධර්මයේ හාත්පස සෙවීම කියන මේ දෙක. එයින් සිව්පස සෙවීම නොවේ ධර්මයේ සෙවීමම උතුම් කියලා කියනවා. අග්‍රයි කියලා කියනවා. දේමා භික්කවේ පරියේට්ඨිතෝ පරියේට්ඨියෝ කතමාද්වේ ආමිස පරියේට්ඨීච ධම්ම පරියේට්ඨීච. මේ ලෝකෙහි පරියේට්ඨි සම්පූර්ණ සෙවීම. මේ ලෝකෙහි සම්පූර්ණ සෙවීම දෙකක් වෙනවා කියනවා. කවර සම්පූර්ණ සෙවීම දෙකක්ද? ධර්මයේ සම්පූර්ණ කොට සෙවීම සහ ආමිසයේ සම්පූර්ණ කොට සෙවීම. එහින් ධර්මයේ සම්පූර්ණ කොට සෙවීමම උතුම් කියලා දේශනා කරනවා. ඊළඟට දේමා භික්කවේ පූජා කතමාද්වේ ආමිසච ධම්ම පූජාච ඉමේකෝ භික්කවේ පූජා. ඊළඟට මේ ලෝකෙහි පූජාවන් දෙකක් තියෙනවා. ආමිස පූජාව සහ ධර්ම පූජාව කියලා. එහෙයින් ධර්ම පූජාවම උතුම් අග්‍රයි කියලා දේශනා කරනවා. දේමානි භික්කවේ ආත්තේයානි කතමානිද්වේ ආමිසාතිතේයංච ධම්මාතිතේයංච. මේ ලෝකෙහි ආගන්තුක සත්කාර මේ දෙකක් තියෙනවා. එකක් තමයි ආමිස ආගන්තුක සත්කාර, අනිත් එක ධර්මයෙන් කරන ආගන්තුක සත්කාර. ඒ දෙකින් ආමිසයෙන් කරන ආගන්තුක සත්කාර වලට වැඩිය ධර්මයෙන් කරන මේ සත්කාරය ආගන්තුක සත්කාරය උතුම් කියලා දේශනා කරනවා.
දේමේ භික්කවේ ඉද්ධියෝ කතමාද්දේ ආමිසිද්ධියච ධම්මිද්ධියච. මේ ලෝකේහි ශුද්ධි සමෘද්ධීහු දෙකක් වෙනවා කියනවා. එකක් තමයි ආමිසිද්ධියෝ ආමිස සමෘද්ධිය, අනිත් එක ධර්ම සමෘද්ධිය. කොට ආමිෂ සමෘද්ධිය සහ ධර්ම සමෘද්ධිය, ඒ දෙකෙන් ධර්ම සමෘද්ධියම උතුම් කියලා දේශනා කරනවා. දේමා භික්කවේ උද්ධියෝ කතමාද්වේ ආමිසුද්ධීච ධම්මුද්ධීච. මේ ලෝකේහි වෘද්ධි, බුද්ධි කිව්වේ වැඩිම, වැඩිම දෙකක් තියෙනවා. කවර වැඩිම දෙකක්ද? ආමිස වැඩිම සහ ධර්මයේ වැඩිම කියලා. ඒත දග්ගම් භික්කවේ ඉමා සම්දින්නම් බුද්ධීන යදිදන් ධම්ම උද්ධි. මෙන්න මේ කියන්ට දුනා වූ වෘද්ධි දෙක අතුරින් ධර්මයේ වැඩිමම උතුම් වෘද්ධිය කොට සලකනවා. දේමානි භික්කවේ රතනානි කතමානිද්දේ ආමිස රතනංච ධම්ම රතනංච. මේ ලෝකෙහි රත්නයෝ ඇලුම් කරන් ලබන්නා වූ වස්තුන් දෙකක් තියෙනවා. ඒ තමයි ආමිස රත්නය සහ ධර්ම රත්නය. ආමිස රත්නය සහ ධර්ම රත්නය. එතනින් ධර්ම රත්නයේම මේ ලෝකයේ ඇලුම් කරන දේවල් අතරින් ධර්ම රත්නයේම අග්‍රයි කියලා දේශනා කරනවා. දේමේ භික්කවේ සම්නිචයා කතමේද්වේ ආමිෂ සම්නිචයෝච ධම්ම සම්නිචයෝච. මේ ලෝකයේහි රැස් කරන දේවල් රැස් කිරීම දෙකක් තියෙනවා. කවර රැස් කිරීම දෙකක්ද? සිව්පස රැස් කිරීම සහ ධර්මයේ රැස් කිරීම. ඉමේ සම්දින්නම් සම්නිචයාන යද්දන් ධම්ම සම්නිචයෝච. මෙන්න මේ කියන්ට දුනා ඔයගෙන් ධර්ම සංචය, ධර්මයේ රැස් කිරීමම උතුම් කියලා දේශනා කරනවා. දේමානි භික්කවේ වේපුල්ලානි කතමානිද්දේ ආමිස වේපුල්ලංච ධම්ම වේපුල්ලංච. මහණෙනි මේ ලෝකේ විපුලත්වයට පත් වෙන, මහත් භාවයට පත් වෙන කාරණාවන් දෙදෙනෙක් තියෙනවා. ඒ තමයි ආමිස විපුලත්වය, ආමිස නිසා විපුලත්වයට මහත් බවට පත් වීම සහ ධර්මයේ නිසා මහත් බවට පත් වීම කියන එක. මේ දෙකෙන් ධර්මයේ නිසා මහත් බවට පත් වීමම උතුම් කියලා, අග්‍රයි කියලා දේශනා කරනවා. සමාපatti වග්ගය. දේමේ භික්කවේ ධම්මා කතමේද්වේ සමාපatti කුසලතාච සමාපatti උත්ථාන කුසලතාච ඉමේකෝ භික්කවේ දේ ධම්මා. මේ ලෝකේහි ධර්මියෝ දෙදෙනෙක් වෙනවා. මොනවද? සමවතට සමවැදීමේ දක්ෂ බව සහ සමවතින් නැගීමේ දක්ෂ බව කියන දෙක. සමාපatti කුසලතාච සමාපatti උත්ථාන කුසලතාච. සමාපත්තියට සමවැදීම සහ සමාපත්තියෙන් නැගී සිටීම කියන කාරණා දෙක. ඊළඟට අජ්ජව සූත්‍රය. දේමේ භික්කවේ ධම්මා කතමේද්වේ අජ්ජවංච මද්දවංච ඉමේකෝ භික්කවේ දේ ධම්මා. මේ ලෝකේ තවත් ධර්මයෝ දෙදෙනෙක් වෙනවා කියනවා. කුමක්ද? අජ්ජවංච ඍජු බවද, ඒ වගේම මද්දවංච මෘදු බවද. ඍජු බව සහ මෘදු බව. ඊට පස්සේ කාන්ති සූත්‍රය. දේමේ භික්කවේ ධම්මා කතමේද්වේ කාන්තිච සෝ රච්ඡංච. මේ ලෝකයේහි තවත් ධර්මයන් දෙදෙනෙක් තියෙන එකක් තමයි ඉවසන බව. කාන්ති කිව්වේ ඉවසන බව, සෝ රච්ඡංච කිව්වේ සුසිල්වත් බව. දේමේ භික්කවේ ධම්මෝ කතමේද්වේ සාක්්‍යලංච සාකල්යංච පටිසන්තාරෝච. මහණෙනි මේ ලෝකයේ ධර්මයෝ දෙදෙනෙක් වෙනවා කියනවා. එකක් තමයි සාකල්යංච කිව්වේ මේ මොලොක් බස් වශයෙන් සතුටු වීම, පටිසන්තාරෝච කිව්වේ පිළිසඳර කියන එක. දේමේ භික්කවේ ධම්මා කතමේද්වේ අවිහිංසාච සෝචෙය්‍යංච. මහණෙනි මේ ලෝකයේහි ධර්මයෝ දෙදෙනෙක් වෙනවා. අවිහිංසාව, ඒ කිව්වේ මෛත්‍රී සිත් පෙරදරි බව. ඊළඟට සුචි භාවය, එහෙම නැත්නම් සීල වශයෙන්
පිරිසුදු යන බව. සෝචයන්ත කිව්වේ. ඊළඟට දේමේ භික්කවේ ධම්මා කතමේ දේ ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතාච භෝජනේ අමතඤ්ඤුතාච. මේ ලෝකේ තවත් හොඳ ධර්මය දෙදෙනෙක් වෙනවා. ඒ තමයි ඉන්ද්‍රියන්හි නොවසන ලද දොර ඇති බව. මේ ලෝකේ තවත් ධර්මයන් දෙදෙනෙක් වේ. ඉන්ද්‍රියන්හි නොවසන ලද දොර ඇති බව සහ භෝජනෙහි පමන නොදන්නා බව කියන දෙදෙනා. දේමේ භික්කවේ ධම්මා කතමේ ද්වේ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතාච භෝජනේ මත්තඤ්ඤුතා. ඒකෙම විරුද්ධ දෙක හොඳ ධර්මයන් දෙකක් තියෙනවා. ඉන්ද්‍රියන්හි වසන ලද දොර ඇති බව, ඒ ඉන්ද්‍රිය සංවරය සහ භෝජනෙහි පමන දැන ගැනීම. දේමේ භික්කවේ ධම්මා කතමේ දේ පටිසංකාන බලංච භාවනා බලංච. මේ කෝ භික්කවේ දේ ධම්මා. මේ ලෝකේහි තවත් ධර්මයන් දෙකක් තියෙනවා. පටිසංකාන බලංච එකේ පිරික්සා කර බැලීම. ඊළඟට භාවනා බලංච වැඩිම තුලින් ප්‍රායෝගිකව ලබන භාවනා බලය කියන එක. දේමේ භික්කවේ ධම්මා කතමේ ද්වේ සති බලංච සමාධි බලංච. ඉමේකෝ භික්කවේ ද්වේ ධම්මා. ඊළඟට මේ ලෝකේහි තවත් ධර්මයෝ දෙදෙනෙක් වෙනවා. සති බලය, ස්මෘති බලය සහ සමාධි බලය කියලා දෙකක් වෙනවා. දේමේ භික්කවේ ධම්මා කතමේ ද්වේ සමතෝච විපස්සනාච. මේ ලෝකේ තවත් ධර්මයන් දෙදෙනෙක් වෙනවා. සමත සහ විපස්සනා බව. සමත සහ විපස්සනා කියලා. දේමේ භික්කවේ ධම්මා කතමේ ද්වේ සීල විපත්තිච දිට්ඨි විපත්තිච. මේකෝ භික්කවේ ද්වේ ධම්මා. මේ ලෝකේහි තවත් ධර්මයන් දෙකක් තියෙනවා. සීල විපත්ති, ඒකේ දුසිල්වත් බව සහ දිට්ඨි විපත්ති, මිත්‍යා දෘෂ්ටික භව කියන වශයෙන්. දේමේ භික්කවේ ධම්මා කතමේ ද්වේ සීල සම්පදාච දිට්ඨි සම්පදාච. ඉමේකෝ භික්කවේ ද්වේ ධම්මා. මේ ලෝකේහි සම්පදායන් දෙකක් තියෙනවා. සීල සම්පත්තිය සහ සම්‍යක් දෘෂ්ටික සම්පත්තිය කියලා. දේමේ භික්කවේ ධම්මා කතමේ ද්වේ සීල විසුද්ධීච දිට්ඨි විසුද්ධීච. මේකෝ භික්කවේ ද්වේ ධම්මා. මේ ලෝකේහි තවත් ධර්මයන් දෙදෙනෙක් තියෙනවා. සීල විසුද්ධිය සහ එහෙම නැත්නම් ශීලයෙන් පිරිසුදුභාවයට පත්වීම සහ දිට්ඨි විසුද්ධිය, විසුද්ධියට පමුණුවන සම්‍යක් දෘෂ්ටික මාර්ගය කියන කාරණා දෙක. ඊළඟට දේමේ භික්කවේ ධම්මා කතමේ දේ දිට්ඨි විසුද්ධීච කතමේ ද්වේ දිට්ඨි විසුද්ධීච යථා දිට්ඨිස්සච පදානං. ඉමේකෝ භික්කවේ ද්වේ ධම්මා. ඊළඟට මේ ලෝකේ තවත් ධර්මයන් දෙදෙනෙක් තියෙනවා. දිට්ඨි විසුද්ධිය සහ දිට්ඨි විසුද්ධියට අනුරූපව ප්‍රධාන වීර්ය වැඩිම කියන කාරණා දෙක. දේමේ භික්කවේ ධම්මා කතමේ ද්වේ අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු අප්පටිවනිතාච පධානස්මි. ඒ වගේ අසන්තුට්ඨිත සූත්‍රය. මහන්නි මේ ලෝකේ ධර්මයෝ දෙදෙනෙක් වෙත් කවර ධර්මයන් දෙදෙනෙක්ද? අරහත් මාර්ගය හැර සෙසු කුසල ධර්මයන්හි නොසතුටු වන බව. ඊළඟට ප්‍රධාන වීර්යෙහි නොපසුබස්නා බව කියන කාරණා දෙක. දේමේ භික්කවේ ධම්මා කතමේ ද්වේ මුට්ටස්සංච අසම්පජඤ්ඤස්ස. ඉමේකෝ භික්කවේ ද්වේ ධම්මා. මුට්ටස්සච්ච සූත්‍රය. මහණෙනි ධර්මයෝ දෙදෙනෙක් මේ ලෝකයේ වෙත් කියනවා. මුට්ටස්සංච මුලා වූ සිහි ඇති බව සහ අසම්පජඤ්ඤස්ස සම්‍යක් ප්‍රඥාව නැති බව. මුලා වූ සිහි ඇති බව, සම්‍යක් ප්‍රඥාව නැති බවත් කියන දෙක. ඒකට විරුද්ධව තියෙනවා ද්වේමේ භික්කවේ ධම්මා කතමේ ද්වේ සතිච සම්පජඤ්ඤං. ඒ වගේම මේ ලෝකේ තවත් ධර්මයන් දෙදෙනෙක් තියෙනවා. එකක් තමයි සතිච සිහි ඇති බව
සම්පජංච සම්‍යක් ප්‍රඥා ඇති බව කියන කාරණා දෙක. ඊළඟට ක්‍රෝධ වර්ගය ද්වේමේ භික්ඛවේ ධම්මා කතමේ ද්වේ කෝධාච උපනා හෝච. මහණෙනි මේ ලෝකයේ ධර්මයේ දෙදෙනෙක් වෙනවා කියන කුමක්ද? ක්‍රෝධය සහ බද්ධ වෛරය. ආයිත් අර වගේම දේවේ භික්ඛවේ ධම්මා කතමේ ද්වේ මහණෙනි මේ ලෝකයේ ධර්මයේ දෙදෙනෙක් වෙනවා. කවර ධර්මයන් දෙදෙනාද? මක්ඛෝච පලාසෝච. මක්ඛෝච කියලා කිව්වේ මසුරු බව සහ ගුණමකු බව සහ අනුන් යටත් කොට ගන්න උත්සාහ කරන යුගාග්‍රය කියන ස්වභාවය. ඊළඟට තවත් මේ ලෝකයේ ධර්මයන් දෙදෙනෙක් තියෙනවා කියනවා ඉස්සාච මච්චරියෝච. ඊර්ෂ්‍යාව සහ මසුරු බව කියලා ධර්මයන් දෙදෙනෙක් විස්තර කරනවා. දේමේ භික්ඛවේ ධම්මා කතමේ මේ ලෝකයේ තවත් ධර්මයන් දෙදෙනෙක් තියෙනවා. මහන්නේ මොනවද? මායාච සාටේයංච. මායාව සහ සාටේය කිව්වේ කෛරාටික බව කියන කාරණා දෙක. දේමේ භික්ඛවේ ධම්මා කතමේ දේ මහන්නේ මේ ලෝකයේ ධර්මය දෙදෙනෙක් තියෙනවා. ඒ කවර ධර්මයන් දෙදෙනෙක්ද? අහිරිකංච අනුත්තප්පංච. අහිරිකය සහ අනුත්තප්පය. අහිරික කියන්නේ පාපේහි නිර්ලජ්ජී බව සහ මේ ඊළඟට පාපේහි නිර්භය බව, බය නැති බව. ඉමේ භික්ඛවේ දේ ධම්ම. මේව තමයි ධර්ම කාරණා දෙක බැවින් දක්වන්නේ. නැවත දේමේ භික්ඛවේ ධම්මා කතමේ ද්වේ අක්ඛෝධෝච අනුප්පන් හෝච. මහණෙනි මේ ලෝකයේ ධර්මය දෙදෙනෙක් වෙත් අක්‍රෝධය සහ බද්ධ අක්‍රෝධයේ බද්ධ වෛර නොකිරීම සහ තරහ නැති ස්වභාවය. අක්‍රෝධය සහ බද්ධ වෛර නොකිරීම යන කාරණා දෙක. අර කියන්ට දුනා වූ කාරණාවන්ගෙම කුසල පාක්ෂික කාරණා ටික තමයි දක්වන්නේ. තවත් මේ ලෝකයේ ධර්මය දෙදෙනෙක් වෙනවා කියනවා ಗುಣමකු නොවීම සහ අනුන් යටත් නොකරන ස්වභාවය. තවත් මේ ලෝකයේ ධර්මය දෙදෙනෙක් වෙනවා කියනවා ඊර්ෂ්‍යා නොකිරීම සහ මේ මසුරු නොවීම. ඊළඟට තවත් මේ ලෝකයේ ධර්මයන් දෙදෙනෙක් තියෙනවා කියන කුසල පාක්ෂිකව අමායාව කළ වරද නොඇසීම. අමායාව. ඊළඟට කෛරාටික නොවීම, අකෛරාටික වීම කියන්නේ. ඊළඟට තවත් මේ ලෝකයේ ධර්මයන් දෙකක් තියෙනවා කියනවා හිරි චොත්තප්පංච. ඒ කිව්වේ ලැජ්ජාව සහ බය කියන කාරණාවන්. දේමේ භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ දුක්ඛං විහෙරති කතමේහි ද්වේ කෝධේනච උපනාහේනච. මහණෙනි මේ ලෝකේහි කරුණු දෙකකින් යුත් තැනැත්තා දුකසේ වාසය කරනවා කියනවා. කවර කරුණු දෙකකින් යුත් තැනැත්තාද? ක්‍රෝධේනච ක්‍රෝධයෙන් සහ උපනේච බද්ධ වෛරයෙන් යුක්ත පුද්ගලයා. දීහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ දුක්ඛං විහෙරති. මෙන්න මේ කියන්ට දුන ධර්මයන් දෙකෙන් සමන්වාගත පුද්ගලයා දුකසේ වාසය කරනවා කියනවා. කවර ධර්මයන් දෙකක්ද? මක්ඛේනච පලාසේනච. එතකොට ගුණමකු බවින් සහ යුගග්‍රාහයෙන් යුක්ත වීම. මහණෙනි මේ ලෝකයේ ධර්මයන්ගෙන් යුක්ත වාසය කරේ කවර ධර්මයන්ද? ඉස්සා මච්චරි ඊර්ෂ්‍යාවෙන් සහ මසුරු බවෙන්. මහණෙනි මේ ධර්මයන්ගෙන් යුක්ත නැත්තා දුකසේ වාසය කරත්. කවර ධර්මයන්ගෙන්ද? මායා සමන්නාගත මායාවෙන් සහ කෛරාටික බවින් යුක්ත පුද්ගලයා.
මහන්නේ කරුණ දෙකකින් යුක්ත තැනැත්තා දුකසේ වාසය කරයි. කවර කරුණ දෙකකින්ද යත් නිර්ලජ්ජී අහිරිකංච අනොත්තප්පංච පවට බිය නැති බව සහ පවට ලැජ්ජා බය නැති ස්වභාවය කියන එක. ඊට පස්සේ ඒක ධර්ම කාරණා විස්තර කරන අනිත් පැත්ත දීහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ සුඛං විහෙරති. මහණෙනි මෙන්න මේ කියන්ට දෙන්නා වූ කාරණාවන්ගෙන් යුක්ත පුද්ගලයා සුවසේ වාසය කරනවා කියනවා. කවර කාරණාවන්ද? අර කියන්ට තුනා වූ මේ ධර්ම කාරණාවන්මයි. අක්කෝනිච පනාහේනච අමක්ඛේනච අපලාසනේච අනිස්සාච අමච්චරියේනච අමායායච අසට්ඨේයේනච හිරියාච ඔත්තප්පේනච කියන මෙන්න මේ ධර්ම කාරණාව. ඊට පස්සේ දක්වනවා දේමේ භික්කවේ ධම්මා සේකස්ස භික්ඛුනෝ පරිහානාය සංවත්තන්ති. මහණෙනි යම් ධර්මයෝ දෙදෙනෙක් සෛක්ෂ භික්ෂුවගේ ගුණ පිරිහීම පිණිස පවතීද? කවර ධර්මයන්ද? යත් අර කියන්ට දුනා වූ ධර්ම කාරණා මේ අකුසල පාක්ෂික කාරණා ටිකමයි දක්වන්නේ. ඊට පස්සේ දක්වනවා දේමේ භික්කවේ ධම්මා සේකස්ස භික්ඛුනෝ අපරිහානාය. සෛක්ෂ පුද්ගලයාගේ ගුණ ධර්ම නොපිරිහීමට පවතින කරුණු මොනවාද? එතනදි දක්වනවා අක්‍රෝධය, බද්ධ වෛර නොකිරීම, ඊට පස්සේ ගුණමක නොවීම, මමක්ඛා ස්වභාවය, ඊට පස්සේ ඊර්ෂ්‍යා නොකිරීම, මසුරු නොවීම, අමායාවෙන් යුක්ත වීම, කෛරාටික නොවීම, ඊට පස්සේ ලැජ්ජාව බිය ඇතිවීම කියන මෙන්න මේ කාරණාවන්. තෙරුවන් සරණයි අපි හඳුරන්නේ එතන මොකද්ද මේ අයුග්‍රාහකයන් කියලා කියන්නේ? තේරුම අපි හඳුරන්නේ ගුණමක්කු නොවීමෙන්ද අයුග්‍රාහයෙන් එතන අපලාසේනච කියලා කියන්නේ. ඔව් අපලාසය පිළිබඳවයි කියන්නේ. අපලාසය කියන එක විස්තර කරනවා ස්වාමීන් වහන්සේ එතන පලාසය කියන්නේ යුගග්‍රහ භාව හැම වෙලාවෙම තමනු අනුන්ට සමාන කිරීමේ ස්වභාවය. අපලාසය කියන්නේ එහෙම නොවන ස්වභාවය. අනුන්ට සමාන නොකරන ස්වභාවය. යුගග්‍රහ නොවන ස්වභාවය. පැහැදිලි නේ? යුගග්‍රහ නොවන ස්වභාවයමයි. යුගග්‍රහ නොවන ස්වභාවය කියන්නේ අනුන්ට සමාන නොකරන ස්වභාවය කියන එක නේද? හොඳයි. තෙරුවන් සරණයි අපි හඳුරන්නේ. තේරුණා? හොඳයි. බොහොම පින් තෙරුවන් සරණයි. සරණයි. මම බැලුවේ කොහොමද අර්ථකථනය කියලා ඒක අටුව ආවේ. ඒක හොයාගන්න බෑ. හොඳයි. එහෙම වේගෙන් කරගෙන යද්දී එහෙම නොතේරෙන දේවල් තියෙනවා නම් අහන්න. එතකොට අපිට ඒව හොයන්න පුළුවන්. එතකොට හරි. ඊළඟට දීහි භික්කවේ ධම්මෙහි සමන්නාගතෝ යථාබතං නික්කිත්තෝ ඒවන් නිරේ කතමෙහි ද්වේ කෝදේන උපනාහදෙන. ඊළඟට දේශනා කරනවා යම් ධර්මයෝ දෙනෙක් යුක්ත නැත්තේ ගෙනන් ලද බාහතබන් ලද යම්සේ එසේම නරකයන් නරකෙහි උපදින්න හේතු වන යම් ධර්ම කාරණා දෙකක් වේද? ඒ මොනවාද කියලා ඒත් අර කියන්ට දුනා වූ අකුසල පාක්ෂික කාරණාවන් ටිකම විස්තර කරන්නේ. ඊළඟට දක්වනවා මේ ස්වර්ගයේහි බහාතබන්ට උපකාර වන සුගතිගාමී වෙන්ට උපකාර වන කාරණා විස්තර කරනවා. අර කියන්ට දුනා වූ ඉහත සිහිපත් කරපු කුසල පාක්ෂික කාරණා ටික. ඊළඟට දක්වනවා අපි හඳුරන්නේ තෙරුවන් සරණයි. එතන පලාසෝච කියන්නේ එතකොට අර අපලාසෝච කියන එකේ අනිත් පැත්ත නේද අපි හඳුරන්නේ? ඔව්. අනුන්ට සමාන නොකරන ඒ තක්සිරු නොකරන බව සහ කරන බව කරන ස්වභාවය.
එහෙමයි අපේ හැඳුරන්නේ. තිරුවන් සරණයි. දීහි භික්කවේ ධම්මේහි සමන්නාගත උදේකච්චෝ කායස්ස වේදා පරම්මරණ අපායන් දුක්ඛති විනිපාතං නිරයන් උප්පජ්ජති. යම් කිසි කෙනෙක් මේ ජීවිතය ගත කරලා ඉවර වෙලා කය බිඳි මරණයටපත් වෙලා විනිපාතේහි දුගතියෙහි නිරයෙහි උපදින්න හේතු වෙන යම් ධර්ම කාරණාවන් මේ අකුසල කාරණාවන් වෙනම් කෝදේනච උපනාහනේච මක්කේනච පලාස්නේච ඉස්සාච මච්චරියේනච මායාච සාඨේයං යේනච අහිරිකේනච අනුත්තප්පේනච කියන ඒ අකුසල කාරණාවන්ම සිහිපත් කරනවා. ඊළඟට යම් කිසි කෙනෙක් මරණයටපත් වෙලා සුගතියෙහි උපදින්න ස්වර්ගයේහි ස්වර්ග ලෝකයේහි උපදින්න හේතු වෙනවා නම් ඒකට උපකාර වෙන කාරණා හැටියට ක්‍රෝධ නොකිරීම ආදී ඒ කුසල පාක්ෂික කාරණා විස්තර කරනවා. ඔය විදිහට තමයි කෝධ පෙය්‍යාල වග්ගය එහෙම නැත්නම් ක්‍රෝධ වග්ගය සූත්‍ර විස්තර වෙන්නේ. ඊළඟටත් ලොකු වෙනසක් නැහැ. අකුසල පෙය්‍යාල සූත්‍රයෙන් ගත්තහම දේමේ භික්කවේ ධම්මා අකුසලා දේමේ භික්කවේ ධම්මා අකුසලා ඊළඟට විස්තර කරන මහණෙනි අකුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර අකුසල ධර්මයෝ දෙදෙනෙක්ද? ක්‍රෝධය, බද්ධ, වෛරය යන අකුසල ධර්මයෝ දෙදෙනෙක්. ඒක තියෙනවා කෝධා කුසල සූත්‍රය කියලා එකට කියනවා. ඊට පස්සේ දේමේ භික්කවේ ධම්මා කුසලා කුසල ධර්මයෝ අකුසල ධර්මයෝ දෙදෙනෙක් අකුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත්. මොනවද? ගුණමකු වීම සහ යුගග්‍රාහක යන ස්වභාවය. ඊළඟටත් දක්වනවා අකුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත්. ඒ කුමක්ද? ඊර්ෂ්‍යාව, මසුරු බව කියන මේ කාරණා. ඒ සූත්‍රයේ කාරණාවය අපිට පෙරසේම තමයි ඒක තනියම අධ්‍යයනය කරගන්න අපිට එතනින් වෙනසකට එන කිහිපයකට තියෙන්නේ. ඒකේ තියෙනවා සැප වඩන්නා වූ ධර්මයෝ මොනවද, දුක වඩන්නා වූ ධර්මයෝ මොනවද කියලා කුසල පාක්ෂිකව අකුසල පාක්ෂිකව අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරපු ධර්ම කාරණාවන්ම තමයි විස්තර කරන්නේ. ඊළඟට සාවජ්‍ය වැරදි සහිත දුක් සහිත අකුසල පෙය්‍යාල අර කෝධ පෙය්‍යාල වගේම තමයි. ඊළඟට අපි බලමු ඊට වැඩිය වෙනස් විනය පෙය්‍යාල. පළවෙනි එක සික්ඛාපද පඤ්ඤාති සූත්‍රය විස්තර කරනවා. දේමේ භික්කවේ අත්තවසේන පටිච්ච අත්තවසේ පටිච්ච තථාගතේන ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං කතමේද්දේ සංඝුට්ඨුතාය සංඝපාසුතාය සංඝසුට්ඨුතාය සහ සංඝපාසුතාය. සංඝසුට්ඨුතාය කියලා මෙතන කියනවා බික් මහණෙනි භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට පනවන ලද ශික්ෂා පද කවර කාරණා දෙකක් සඳහාද? එකක් තමයි සංඝසුට්ඨුතාය, මනවින් සංඝයා වහන්සේලාගේ පිළිගැනීම පිණිස. ඊළඟට සංඝපාසුතාය, සංඝයා වහන්සේලාගේ පහසුව පිණිස, භික්ෂුන් වහන්සේලාගේ පහසුව පිණිස. ඊළඟට දුම්මං කූනම් පුග්ගලානං නිග්ගහාය පේසලානං භික්ඛූනං පාසු විහාරාය දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය සම්පරායිකානං ආසවානං පටිඝාතාය දිට්ඨ ධම්මිකානං වේරානං සංවරාය
සම්පරායිකානං වේරානං පටිඝාතාය ditta dhammikaනං වජ්ජානං සංවරාය සම්පරායිකානං වජ්ජානං පටිඝාතාය ditta dhammikaනං භයානං සංවරාය සම්පරායිකානං භයානං පටිඝාතාය ditta dhammikaනං අකුසලානං ධම්මානං සංවරාය සම්පරායිකානං අකුසලානං ධම්මානං පටිඝාතාය ගිහීනං අනුකම්පාය පාපිච්චානං භික්ඛූනං පක්ඛුපච්ඡෝදාය අපස්සන්තානං අපසන්නානං පසාදාය පසන්නානං බිහියෝ භාවාය සද්ධම්මට්ඨිතාය විනයානුයුග්ගාහාය ඉමේකෝ භික්ඛවේ ද්වේ අත්තවසේ පටිච්ච තථාගතේන ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තන්ති භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පනවන්ට හේතු කාරණා දක්වනවා පළවෙනි එක භික්ෂුන් වහන්සේලාගේ සංඝයාගේ පිළිගැනීම පිණිසත් සංඝයාගේ සුඛ විහරණය පිණිසත් දෙවෙනි කාරණාව දුසිල්වත් පුද්ගලයන්ට නිග්‍රහ වීම පිණිසත් සිල්වන්ත භික්ෂුන් වහන්සේලාට පහසු විහරණය පිණිසත් ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසත් ඊළඟට මහණෙනි අනුසස් සඳහා භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පනවන ලද කාරණා කවර අනුසස් දෙකක්ද තවත් දක්වනවා මේ ආත්මෙහි කෙලෙසුන්ගේ සංවරය පිණිසත් ඒ වගේම පරලොවෙහි කෙලෙසුන් වැළැක්වීම පිණිසත් කියන කාරණාව මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවන ලද්දේය කියනවා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට අනුසස් සඳහා ශික්ෂාපද පනවන්නට හේතු තවත් කාරණා දෙකක් දක්වනවා මේ ආත්මෙහි වෛරයන්ගේ සංවරය පිණිසත් පරලොව වෛරයන්හි නැසීම පිණිසත් කියන කාරණාවන් ඒ වගේම මේ ආත්මේ දෝෂයන්ගෙන් සංවර වීම පිණිසත් පරලොව දෝෂයන්ගෙන් වැළකීම පිණිසත් කියන කාරණාවන් ඊළඟට මේ ආත්මේ භය හේතුන්ගෙන් සංවර වීම පිණිසත් පරලෝ බය හේතුන්ගේ ප්‍රතිෂේධනය නැති කිරීම පිණිසත් ඊළඟට මේ ආත්ම භාවයේහි අකුසල ධර්මයන්ගෙන් සංවර වීම පිණිසත් පරලොව අකුසල ධර්මයන් වැළැක්වීම පිණිසත් කියන කාරණාව ඊළඟට මේ ආත්ම භාවයේ ගිහිගේ වාසය කරන අයට ගිහි වාසීන්ට අනුකම්පාව පිණිසත් පවිතු භික්ෂුන් වහන්සේලා පක්ෂ බල සිඳීම පිණිසත් කියන කාරණා ඊළඟට නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිසත් අප්පසන්නානං වප්පසාදේ පැහැදුණු නොවුණු අයගේ ප්‍රසාදය පිණිසත් ඒ වගේම පැහැදුණු අයගේ ප්‍රසාදය තව තවත් වැඩිවීම පිණිසත් ඒ වගේම සද්ධර්මයේහි චිරස්ථිතිය පිණිසත් ඒ වගේම විනයට අනුග්‍රාහය පිණිසත් කියන මෙන්න මේ යුග යුග වශයෙන් අනුසස් සඳහා තථාගතයන් වහන්සේ ශික්ෂාපද පනවන්ට යෙදුණා කියලයි විස්තර කරන්නේ සික්ඛාපද පඤ්ඤත්ති ඊට පස්සේ පාතිමොක්ඛ පඤ්ඤත්ති ශික්ෂාපද පැනවීම සහ ඊළඟට ප්‍රාතිමොක්ඛ පඤ්ඤත්ති දේමේ භික්ඛවේ අත්තවසේ අටිච්ච තථාගතේන ශාවකේන පාතිමොක්ඛං පඤ්ඤත්තං පාතිමොක්ඛුද්දේශෝ පඤ්ඤත්තෝ පාතිමොක්ඛට්ඨපනං පඤ්ඤත්තං පවාරණා පඤ්ඤත්තා පවාරණට්ඨපනං පඤ්ඤත්තං තජ්ජනීය කම්මං පඤ්ඤත්තං නියස්ස කම්මං පඤ්ඤත්තං පබ්බජනීය කම්මං පබ්බත්තං පටිසාරණීය කම්මං පඤ්ඤත්තං උක්ඛේපනීය කම්මං පඤ්ඤත්තං පරිවාසදා නං පඤ්ඤත්තං මූලාය පටිකස්සනං පඤ්ඤත්තං මානත්තදානං පඤ්ඤත්තං අබ්බානං පඤ්ඤත්තං ඕසාරණීයං පඤ්ඤත්තං නිස්සාරණීයං පඤ්ඤත්තං උපසම්පදා පඤ්ඤත්තා
ඤත්ති කම්මං පඤ්ඤත්තං ඤත්ති ဒ ුතිය කම්මං පඤ්ඤත්තං ඤත්ති චතුත්ථ කම්මං පඤ්ඤත්තං අපඤ්ඤත්තේන පඤ්ඤත්තං පඤ්ඤත්තේන අනුපඤ්ඤිතං සම්මුඛා විනයෝ පඤ්ඤත්තෝ සති විනයෝ පඤ්ඤත්තෝ අමෝධ විනයෝ පඤ්ඤත්තෝ පටිඤ්ඤාත කරණං පඤ්ඤත්තං යේ බුයසිකා පඤ්ඤත්තා තස්සපාපීයසිකා පඤ්ඤත්තා තිනවත්තාරකෝ පඤ්ඤත්තෝ කතමේද්වේ සංඝ සුට්ටුතාය සංඝපාසුතාය අර පෙර කියන්ට දුණු කාරණා ටික ඊළඟට පාතිමොක්ඛ ප්‍රඥප්ති සූත්‍රය. මහණෙනි මේ දෙක අනුසස් සඳහා තථාගතයන් වහන්සේ ප්‍රාතිමොක්ෂ පනවන ලදී. කවර දෙකක් සඳහාදයත් මැනවෙයි සංඝයාගේ පිළිගැනීම පිණිස සංඝයාගේ පහසු බව පිණිස යන දෙක. මහණනි මේ ශ්‍රාවකයන් අනුසස්තාක ප්‍රාතිමොක්ෂ සීල ප්‍රඥප්ති පැනවීම පිළිබඳව මේ විස්තර කරන්නේ. එතකොට මේකේ තියෙනවා තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මොකද්ද විනය පෙය්‍යාල වලට පස්සේද මේක තියෙන විනය පෙය්‍යාල සූත්‍රයේම යට කොටස. ඒ විනය පෙය්‍යාලවලම යට කොටස. අපේ හඳුරන්නේ එතන තිරුවන් සරණයි පාතිමොක්ඛුද්දේශ සුත්තානි කියලා එකක් තියෙනවානේ. පාතිමොක්ඛුද්දේශ සුත්තානි ඊට පස්සේ පාතිමොක්ඛට්ඨ පන ඒ කියන්නේ රාග දැන් විනය පෙය්‍යාල වලින් පස්සේ තියෙන්නේ රාග පෙය්‍යාලනේ. තාම විනය පෙය්‍යාල කොටස. එහෙමයි. තාම විනය පෙය්‍යාල කොටසද ස්වාමීන් වහන්සේ? ඔව් තාම විනය පෙය්‍යාල කොටස. තව ටිකක් උඩට ගන්න. පාතිමොක්ඛුද්දේශ කියලා එකක් තියෙනවා නේද අපි හඳුරන්නේ? ඔව්. හරි. ඒකේ පාලි කොටස ගන්න මට පොඩ්ඩක්. තිරුවන් සරණයි මේ ස්වාමීන් වහන්සේ එතන 11 ඉඳලා 300කට දාලා පෙන්නලා තියෙන්නේ. 11 ඉඳලා 300 එකට තියෙන ස්වාමීන් මොකද 10 ඒකේ වෙන්නේ ස්වාමීන් වහන්සේ අර කරුණු දෙක බැගින් 10 අර එකේ ඉඳලා 10ට ආපු ටිකම තමයි 11 ඉඳලා 20ට. ආයේ 21 ඉඳලා 30ට. ඒ විදිහට තියෙන ස්වාමීන්. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ එතන සඳහන් කරන්නේ මේ ප්‍රාතිමොක්ෂ උද්දේශයෙන් නිසා අර කරුණු 10ම සම්පූර්ණ වෙනවා. එතකොට ඒ තජ්ජනීය කර්මය නිසා අර 10ම සම්පූර්ණ වෙනවා. නීයස කර්මයෙන් අර 10ටම සම්පූර්ණ වෙනවා. ඒ වගේ මේ යටතේ 10 ගානේ හොඳයි. තිරුවන් සරණයි ස්වාමීන්. ඒක අවසානට සම්බන්ධ කරලා තියෙන පෙය්‍යාලන් තුලින් නේද? ඒ පවාරණ එකත් එක්ක නේද අපි හඳුරන්නේ? පවාරණ පඤ්ඤාප්තියත් එක්ක නේද? ඔව්. නීයස්ස කම්ම පබ්බජානීය කම්ම සියලුම භික්ෂුන් වහන්සේලාගේ ඒ කර්ම ඒ කියන්නේ සප්ත නීයසාදී තජ්ජනීය කම්ම නීයස කම්ම පබ්බජනීය කම්ම පටිසාරණීය කම්ම උක්කේප්පනීය කම්ම පරිවාස දාන කම්ම මේ ආකාරයේ මූලය පටිකස්සන මානද්දාන මේ කර්ම භික්ෂු කර්ම සියල්ලම එකට එකතු කරලා ඔව් මේ සියලුම භික්ෂු විනය කර්ම එකතු කරලා තමයි අර දෙක බැගින් වැඩෙන 10ක් ධර්ම කාරණා විස්තර කරලා තියෙන්නේ. පැහැදිලිද ඒක? එහෙමයි අපි හඳුරන්නේ. දැන් මෙතන අන්තිම හරියට යනකොට නම් අපි හඳුරන්නේ එතන තියෙන්නේ වෙනස් නේද අර පරිවාස දාන කම්ම
ඔක්කොම විනය කර්ම විනය ප්‍රඥාප්තිය විනය කන්දකේදී විනය කන්දකේ මහා කන්දකේ චුල්ල කන්දකේදී මේ ටික ඔක්කොම විස්තර කරන විනය කර්ම ආකාරයෙන්. මේ විනය කර්ම සියල්ලම එකිනෙක කාරණේ අරගෙන අර දස කර්මයකට සම්බන්ධ කරලා තියෙනවා. එහෙමයි නේද ස්වාමීන් වහන්සේ? එහෙම තමයි තියෙන්නේ. අර අපි මුලින් විස්තර කරේ 10ක්. සික්ඛාපද පඤ්ඤාති වලදී චුල්ලකන්දකේ දකින්න ඕනේ. චුල්ලකන්දකේ මේ කාරණා ටික වෙන වෙනම විනය කර්ම වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා විනය පිටකයේදී. අපි අර ඉස්සෙල්ලා කියවපු කාරණා 10ටම මෙන්න මේ විනය කර්ම දැක්වීම දක්වලා තියෙන්නේ. එතකොට ඒ අපි උදාහරණයක් හැටියට ගමු. එක විනය කර්මයක් සිදු කිරීම පවාරණට්ට විනය කර්මයක් ගමුකෝ. ඒ පවාරණ විනය කර්මයක් ගත්තාම මේ පවාරණ විනය කර්මය සංඝයාගේ පහසුව පිණිස සිල්වත් සංඝයාගේ පහසුව පිණිසත් සංඝයාගේ පිළිගැනීම පිණිසත් තමයි පවතින්නේ. ඒ වගේ එකින් එක දිගටම අප්‍රසාදායගේ පැහැදීම පිණිසත් ප්‍රසාදායගේ පැහැදීම වැඩිවීම පිණිසත්. පැහැදිලිද? සර්ණයි ස්වාමීන් වහන්සේ මේක විනය පිටකයේදී හැම තැනදීම ඔය දස කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විනය කර්මය කියලා විනය කර්මයට පස්සේ කියනවා දස කරුණකින් මේ විනය කර්මය ඒ ටික ඔක්කොම එකතු කරලා මෙතන සියල්ලම එකතු කරලා. ඔව් ඒක තමයි. මෙතන සියල්ලම එකතු කරලා මේ අර්ථ වශයෙන් තියෙන පැත්ත ගත්තාම මහා දීර්ඝයි. ඒ නිසා එකක් බලා ගත්තාම සංසන්දනය කරලා එකක් දෙකක් ඒක හිතා ගන්න පුළුවන්. හැම කර්මෙම විස්තර කරන්නේ ඒක විනය පිටකයේ. ඔව් ලොකු වෙලාවකුත් යනවා. ඊළඟට අපි බලමු මේ රාගපෙය්‍යාල ඒකත් ඒ වගේමයි වෙනසක් තියෙනවා. මේ පොඩි වෙනසක් තියෙන්නේ. රාගපෙය්‍යාල රාගස්ස භික්ඛවේ අභිඤ්ඤාය ද්වේ ධම්මා භාවිතබ්බා කතමේ ද්වේ සමතෝච විපස්සනෝච රාගස්ස භික්ඛවේ අභිඤ්ඤා ඉමේ ද්වේ ධම්මා භාවිතබ්බෝ කියෝ. මේකේ දක්වනවා රාගය මහණෙනි අභිඤ්ඤාය රාගයාගේ මනා දැන ගැනීමෙන් ධර්මයන් දෙකක් වැඩෙනවා කියනවා. කුමන ධර්මයන් දෙකක්ද? සමතෝච විපස්සනෝච සමතය සහ විපස්සනාව කියන දෙක. රාගස්ස භික්ඛවේ පරිඤ්ඤාය ද්වේ ධම්මා භාවේතබ්බා කතමේ ද්වේ සමතෝච විපස්සනා. මේකෙත් මේ සමත විපස්සනාව පිළිබඳව දීර්ඝව දක්වනවා මේ රාගයේහි විවිධාකාර ස්වභාවයන්. එතකොට රාග පරිඤ්ඤා රාගයේ ගෙවී යාම රාග පරික්කය පිණිස රාගයේ ගෙවී යාම පිණිස කාරණා දෙකක් වැඩි යුතුයි. ඒ කුමක්ද? සමතය විපස්සනාව. ඊළඟට රාගයේ පිරිසිදු වීම පිණිස රාග පහණය පිණිස වැඩි යුතුයි කාරණාවන් දෙකක් ධර්මයන්. ඒ මොනවද? සමතය විදර්ශනාව. රාගක්ඛය රාගය නැතිවීම පිණිස වැඩි යුතු ධර්මයන් දෙකක් තියෙනවා. ඒ මොනවද? සමතය විපස්සනාව. ඊට පස්සේ රාගවය පිණිස රාගවය කියේ රාගයේ විනාශ කිරීම පිණිස වැඩි යුතු ධර්මයන් දෙකක් තියෙනවා. සමතය විපස්සනාව. ඊට පස්සේ රාග විරාගය පිණිස රාගයේහි නොඇලීම පිණිස වැඩි යුතු ධර්මයන් දෙකක් තියෙනවා. සමත විපස්සනාව. ඊට පස්සේ රාග නිරෝධය පිණිස වැඩි යුතු ධර්මයන් දෙකක් තියෙනවා. සමත විදර්ශනාව. රාග ඡාගය රාගය අතහැරීම පිළිබඳ වැඩි යුතු ධර්මයන් දෙකක් තියෙනවා. කුමක්ද? සමතය සහ විදර්ශනාව. ඊට පස්සේ රාග පටිනිස්සග්ගය පිණිස රාගයෙන් බැහැරලීම පිණිස වැඩි යුතු ධර්මයන් දෙකක් තියෙනවා. සමතය සහ විදර්ශනාව. ඊට පස්සේ දක්වනවා ද්වේෂය. ඒකෙත් අර වගේමයි
දෝසස්ස ද්වේෂය ද්වේෂයාගේ මනා දැන ගැනීම පිණිස වැඩි යුතු ධර්මයන් දෙකක් තියෙනවා සමතය සහ විපස්සනාව. ඊට පස්සේ ද්වේෂයේ පිරිසිඳ ගැන ගැනීම පිණිස වැඩි යුතු ධර්මයන් දෙකක් තියෙනවා සමත විපස්සනාව. මේ විදිහට රාග, දෝෂ, මෝහ, ක්‍රෝධ, උපනාහස, මක්කස, පලාස්ස, ඉස්සරිය, මච්චරිය, මායා අර ඉස්සෙල්ලා අපි කියවපු අකුසල ධර්ම කාරණා පිළිබඳවත් අර කියන්ට යදුණු විදිහටම තමයි මේ සමත විදර්ශනාව තුළින් දැනගන්න ආකාරයයි මේ දක්වන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. එතන කරුණු 16ක් තියෙනවා. කරුණු 16ක් තියෙනවා නේද? ඒතර හැම එකෙම එකකට 10 බැගින් එනවා. එතකොට 160 දෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක පැහැදිලිද අනිත් අයට? එකසිය හැටම මේ විස්තර කරන්න ඕනේ නැහැ නේද? එකම කරුණ ටික යන්නේ. ඒ ටික නම් ස්වාමීන් වහන්සේ පැහැදිලි. අර ඉස්සෙල්ලා ටික නම් ටිකක් ආපහු කියවලා තේරුම් ගන්න ඕනේ. ඔව් සර්ණයි. එතකොට අපි දුක නිපාතේ අවසන් කරමු. තික නිපාතයට යමු. අපිට තික නිපාතය ලබන සතියේ වෙද්දී අවසන් කරගත්තාම පාඩම් ටික ඉවරයි. අපිට තව සුමානේ ලබන සුමානේ කරලා ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න පුළුවන්. සමාවෙන්න ස්වාමීන් වහන්සේ ප්‍රශ්න පත්‍ර දාලා තියෙනවද? ප්‍රශ්න පත්‍ර නැහැ. අපි හොයාගෙන ස්කෑන් කරලා මේ විදිහට දාලා සාකච්ඡා කරමු. ටික නිපාත තෙරුවන් සරණයි අපේ හඳුනන ටික නිපාත ටිකක් වැඩිපුර තියෙනව නේද අපි හඳුනන. ටික නිපාත තියෙනවා වැඩිපුර. හැබැයි ඒවයිත් මේ අපිට විස්තර කරන ස්වභාවය ටිකක් හඳුනාගත්තොත් මේ ආද්‍යාසයෙන් අරගෙන අතහැරලා විස්තර කරගෙන යන්න පුළුවන්. එහෙමයි. හොඳයි. බාල වග්ගය භය සුත්තං ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙර ජේතවනේ අනාථපිණ්ඩික සාරාමේ චත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛෝති බදන්තේතේ බික්ඛු භගවතෝ පච්චසෝසුම් භගවා ඒතද වෝච යානි කාංච බික්ඛවේ භයානි උප්පජ්ජಂತಿ සබ්බානි තානි බාලතෝ උප්පජ්ජಂತಿ නෝ පණ්ඩිතෝ යේකේච උපද්දවා uppajjanti sabbete balato uppajjanti no pandito yekechu upasagga uppajjanti sabbete balato uppajjanti no pandito seyatapi bhikkave nalagharawa tinnagarawa agimutto kutagara nipi dahati ullitta walittani නිවාතානි කුසිතග්ගලානි පිහිතවාතපානි වාතාපානානි ඒවමෙවංකෝ භික්ඛවේ යානි කානිච භයානි uppajjanti සබ්බානි තානි බාලතෝ uppajjanti නෝ පණ්ඩිතෝ ඒකේචි පද්දවා uppajjanti සබ්බේ තේ බාලතෝ uppajjanti නෝ පණ්ඩිතෝ යෝ ඒකේචි උපසංගෝ uppajjanti සබ්බේ තේ බාලතෝ uppajjanti නෝ පණ්ඩිතෝ ඉතිකෝ භික්ඛවේ සප්පටි භයෝ බාලෝ අප්පටි භයෝ පණ්ඩිතෝ සෞපද්දෝ බාලෝ අනුපද්දෝ පණ්ඩිතෝ සෞ උපසග්ගෝ බාලෝ අනුපසග්ගෝ පණ්ඩිතෝ නත්ති භික්ඛවේ පණ්ඩිතෝ භයං නත්ති පණ්ඩිතෝ උපද්දවෝ නත්ති පණ්ඩිතෝ උපසග්ගෝ තස්මාතිහ භික්ඛවේ එවං සිකිතබ්බං යේහි තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ තයෝ තේතයෝ ධම්මේ අබිනිවච්චෙත්වා යේහි තීහි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේතබ්බෝ තේතයෝ ධම්මේ සමාදාය වත්තිස්සාමාති
එවං හිවෝ භික්කවේ සික්කිතබ්බන්ති පඨමා. මේක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා බාලයා කෙරෙන් බිය උපදිනවා විපත්තීහි උපදිනවා කියලා. ඒ වගේම පණ්ඩිතයා කෙරෙන් බිය උවදුරු විපත් හටගන්නේ නෑ කියලා. උපමාවක් දක්වනවා හරියට සේයතාපි භික්ඛවේ නලාගාරාවා තිනාගාරාවා. හරියට මේ බටලී සෙවිලි කළ හෝ තන සෙවිලි කළ ගෙයක් ගිනි ගන්නවා වගේ. මේ බාලයා කෙරෙන් බිය උපදවනවා කියනවා. මනාව සෙවිලි කළ දොරවල් ඇති සුණු පිළියම් කළ මනාවේදු කවුළු ඇති කූටාගාර යම්සේ නොදවන්නාසේ පණ්ඩිතයා කෙරෙන් බිය උපදින්නේ නෑ කියනවා. යම් බයක් ලෝකේ හටගන්නවා නම් ඒ සියලු බය හටගන්නේ සියලු උවදුරු හටගන්නේ සියලු විපත්ති හටගන්නේ බාලයා කෙරෙන් කියනවා. යම් කිසි විපත්තිහි උපදිද්ද ඒ සියලු විපත් බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් උපදී. යම් කිසි උපද්‍රවයක් උපදීද ඒ සියලු උපද්‍රවයන් බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයන් කෙරෙන් නූපදී. එතකොට මෙතන විස්තර කරනවා බාලයා කෙරෙන් බියත් උපද්‍රවත් විපත්තීනුත් හටගන්නවා. පණ්ඩිතයා කෙරෙන් බියත් විපත්තීනුත් උපද්‍රවත් හටගන්නේ නෑ කියන කාරණාවයි. ඊළඟට මහණනි මෙසේ වනාහි බය සහිත පුතු බාලතෙමේ පණ්ඩිතයාට විපත් නැහැ බාලයා නිසායි විපත් ඇති වෙන්නේ කියලා කියනවා. කම්මලක්ඛන සූත්‍රය කම්මලක්ඛනෝ භික්ඛවේ බාලෝ කම්මලක්ඛනෝ පණ්ඩිතෝ අපදාන සෝභනී පඤ්ඤාති තීහි තීහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ කතිමීහි තීහි කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන ඉමේහි කෝ භික්ඛවේ තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ. මෙතන දක්වනවා බාලයාගේ ක්‍රියාවන්හි ලක්ෂණ පිළිබඳව. ඒ වගේම පණ්ඩිතයන්ගේ ක්‍රියාවන්හි ලක්ෂණ පිළිබඳව. බාලයාගේ ක්‍රියාවන්හි ලක්ෂණ 3ක් වේ කියනවා. කවර 3ක්ද? කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන සමන්නාගතෝ. කාය දුස්චරිතේනුත් වචී දුස්චරිතේනුත් මනෝ දුස්චරිතේනුත් යුක්තයි නම් එය බාලයාගේ ලක්ෂණයයි. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත තීහි භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ පණ්ඩිතෝ වේතබ්බෝ ලක්ෂණ 3කින් සමන්නාගත පුද්ගලයා තුළ පණ්ඩිත ලක්ෂණ වේයයි පණ්ඩිතයායයි දක්වනවා. මොනවද? කාය සුචරිතේන වචී සුචරිතේන මනෝ සුචරිතේන. කාය සුචරිතයත් මනෝ සුචරිතයත් වචී සුචරිතයත් වාක් සුචරිතයත් කියන මෙන්න මේ ත්‍රිවිධ සුචරිතයන්ගෙන් යුක්ත කෙනා පණ්ඩිතයයි. ඒ තමයි පණ්ඩිත ලක්ෂණ. තස්මාතිහ භික්ඛවේ එවං සිකිතබ්බං යේහිදී ධම්මේ සමන්නාගතෝ බාලෝ වේතබ්බෝ. මෙන්න මේ කියන්ට දුනා ඉහත කාරණාවන්ගෙන් යුක්ත කෙනා බාලයා හැටියට අනිත් කාරණාවන් යුක්ත කෙනා පණ්ඩිතයා හැටියට දක්වනවා. ඒ නිසා තයෝ ධම්මය අබිනිවංචෙත්වා යේහි තීහි ධම්මේ සමන්නාගතෝ පණ්ඩිතෝ වේතබ්බෝ තේ තයෝ ධම්මේ සමාදාය වත්තිස්සාමාති. අන්න ඒ නිසා පණ්ඩිත ධර්මයන් තුන සමාදන් වෙලා ඒවං හිවෝ භික්ඛවේ සික්ඛිතබ්බං මහණනි ඔබලා මෙසේ හික්මවිය යුතුයි කියලා දේශනා කරනවා. ඊළඟට තවත් සූත්‍රයක් බාල ලක්ඛන සූත්‍රය.
තීනිමානි භික්ඛවේ බාලස්ස බාල ලක්ඛනානි බාල නිමිත්තානි බාලාපදානි කතමානි තීනි ඉද භික්ඛවේ බාලෝ දුච්චින්ත චිත්තේතිච හෝති දුබ්භාසිත භාසීච දුක්ඛට කම්මකාරීච නොචේදං භික්ඛවේ බාලෝ දුච්චින්ති චින්තිච අභවිස්ස දුබ්භාසිත භාසීච දුක්ඛට කම්මකාරීච කේනං පණ්ඩිතෝ ජානෙය්‍යු බාලෝ අයං භවං අසම්පුරිසෝති යස්මාචකෝ භික්ඛවේ බාලෝ දුච්චින්තිත චින්තිච හෝති දුබ්භාසිත භාසීච දුක්ඛට කම්මකාරීච තස්මානං පණ්ඩිතෝ ජානන්ති බාලෝ අයං භවං අසම්පුරිසෝති ඉමානිකෝ භික්ඛවේ තීනි බාලස්ස බාල ලක්ඛනානි බාල නිමිත්තානි බාලාපදානි බාලයාගේ ලක්ෂණ පිළිබඳව විස්තර කරනවා බාලයාගේ බාල චරිත තුනක් තියෙනවා කවර චරිත තුනක්ද කියනවා ලෝකේහි බාලතෙමි නපුරු සිතින්ම සිතනවා නපුරු වචනයෙන්ම ක්‍රියා කරනවා මේ වචනයෙන්ම ප්‍රකාශ කරනවා නපුරු ක්‍රියාවන්ගෙන්ම ක්‍රියාවන් කරනවා අන්න එවිට නපුරු සිතින් සිතන නපුරු ක්‍රියාවන් කරන එවැගේම නපුරු වචන ප්‍රකාශ කරන ඔවුන් බාලයන් හැටියට ප්‍රඥාවන්තයින් හඳුන්වනවා. සර්ණයි ස්වාමීන් වහන්සේ මයික් එක ඕෆ් වෙලා ස්වාමීන් වහන්සේගේ. හරි. ඊට පස්සේ දක්වනවා පඬිත ලක්ෂණ. තීනිමානි භික්ඛවේ පඬිතස්ස පඬිත ලක්ෂණානි පණ්ඩිත නිමිත්තානි පණ්ඩිතාපදානානි කතමානි තීනි ඉද භික්ඛවේ පණ්ඩිතෝ සුචින්ති චින්තිච හෝති සුභාසිත භාසීච සුකත කම්මකාරීච නොචේදම් භික්ඛවේ සුභාසිත භාසීච සුකත කම්මකාරීච කේනං පණ්ඩිතෝ ජානෙය්‍යං පණ්ඩිතෝ අයං භවං සප්පුරිසෝති. ඊට පස්සේ දක්වනවා පණ්ඩිතයන්ගේ පණ්ඩිත ලක්ෂණ මොනවද? පඬිත කරුණු තුනක් වෙනවා. කවර තුනක්ද මහණෙනි මේ ලෝකේ පඬිත තෙමේ සුචින්තිච චින්තිච යහපත් දේම සිතනවා. යහපත් දේම සිතනවා. සුභාසිත භාසීත යහපත් වචනම ප්‍රකාශ කරනවා. සුඛත කම්මකාරීච යහපත් ක්‍රියාවන්ම සිදු කරනවා. යම් කෙනෙක් යහපත් දේවල් සිතනවා නම් යහපත් ක්‍රියාවන් කරනවා නම් යහපත් විදිහට කටයුතු කරනවා නම් ඔහු සත්පුරුෂයෙක් හැටියට සලකනවා. පඬිතෙක් හැටියට සලකනවා. පඬිතෝ යම්බම් පුරුෂෝති ඉමානිකෝ භික්ඛවේ තීනි පඬිසස්ස පඬිත ලක්ඛනානි පඬිත නිමිත්තානි පඬිතාපදානි තස්මාති හේතිය. ඒ විදිහට ඊට පස්සේ අච්චය පටිකරණ සූත්‍රය අච්චය සූත්‍රය තීහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ කතමේ හිතීහි අච්චයන් අච්චයතෝන පස්සති අච්චයන් අච්චයතෝ දිස්වා යතා කම්මං නප්පටි කරෝති පරස්සකෝපනං අච්චයන් දේසෙන් තස්ස යතා ධම්මං නප්පටි ගන්හාති ඉමේකෝ භික්ඛවේ තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ. මහන්නේ මේ ලෝකේ බාලයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා. ධර්මයන් තුනකින් යුක්ත කෙනා බාලයා හැටියට දත යුතුයි කියනවා. කවර ධර්මයන් තුනද? අච්චයන් අච්චේතෝ න පස්සති. වරදක් හැටියට දකින්නේ නැහැ. ඒක ලක්ෂණයක්. එක කාරණාවක්. ඊළඟට අච්චයන් අච්චේතෝ දිස්වා යථා ධම්මං නප්පටි කරෝති. යම් අවස්ථාවක වරද වශයෙන් දැකලා ධර්මයේ පරිද්දෙන් පිළියම් නොකරයි. දර ඉස්සල්ලා කිව්වේ අපි මේ විනය කර්ම ආපත්‍ය දේශනාදී විනය කර්ම නොකරයිද? ඊළඟට තුන්වෙනි කාරණාව පරස්සකෝපන අච්චයන් දේශයන් තස්ස යථා ධම්මං නප්පටි ගන්හා. කවුරු හරි කෙනෙක් ඔබ මේ වැරද්දක් කළේ කියලා වැරද්දක් පෙන්වද්දී ඒ වැරද්ද ධර්මයේ පරිද්දෙන් පිළිගන්නේ නැත්නම් අන්න ඒක බාල පුද්ගලයා සතු කාරණාවන් තුනක් ධර්මයන් තුනක් කියලා සිහිපත් කරනවා.
ඒ වගේම පඬිතයාගේ ලක්ෂණ දක්වනවා තීහිමානි භික්ඛවේ සමන්නාගතෝ පඬිතෝ වේදිතබ්බෝ කතමේහි තීහි අච්ඡයන් අච්ඡයතෝ පස්සතේ අච්ඡයන් අච්ඡයතෝ දිස්වා යතා ධම්මං පටිකරෝති පරස්සකෝපන අච්ඡයන් දේසන්තස්ස යතා ධම්මං පටිගන්හාති. අරකේ අනිත් පැත්ත යම් කෙනෙක් වරද වශයෙන් දකිනවා නම් දුටු වරදට පිළිකරණ සිදු කරනවා නම් සහ කවුරු හරි කෙනෙක් තමන්ගේ වරද පෙන්වා දෙද්දී ඒ වරද පිළිගන්නවා නම් ඒ වරද කරුණාවෙන් මෛත්‍රියෙන් පිළිගන්නවා නම් ඒ කරුණ තුනෙන් යුක්ත කෙනා තමයි පඬිත ලක්ෂණ ඇති පඬිත පුද්ගලයා කියලා දේශනා කරනවා. ඊළඟට තීහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ කතමේහි තීහි අයෝනිසෝ පඤ්ඤං කත්තා හෝති අයෝනිසෝ පඤ්ඤං විස්සජ්ජේතා හෝති පරස්සකෝපන යෝනිසෝ පඤ්ඤං විස්සජ්ජිතං පරිමණ්ඩලේහි පදව්‍යංජනේහි සිලිට්ඨේහි උපගතේහි නබ්බනුමෝදිතා හෝති. ඊළඟට දක්වනවා ධර්ම තුනකින් යුක්ත පුද්ගලයා බාලයෙක් කියලා දැනගන්න කියනවා. බාලයන්ගේ ලක්ෂණ තුනක් මොනවද? අයෝනිස්සෝ පඤ්ඤං කත්තා හෝති. මෝඩකමින් ප්‍රශ්න අහනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙදි මෝඩකමින් ප්‍රශ්න අහනවා නම් ඒ වගේම දෙවෙනි කාරණාව අයෝනිසෝ පඤ්ඤං විස්සජ්ජෝ හෝති. නුනුවණින් මෝඩකමින් ප්‍රශ්න විසඳනවා නම් ඒ වගේම තුන්වෙනි කාරණාව අනෙකෙකු විසින් මෝඩකමින් අනර්ථවත්ව සිදු කරනේ කාරණාවන් සමා වෙන්න යම් කිසි කෙනෙක් නුවණැති පුද්ගලයෙකු විසින් පෙන්වා දෙන විසඳන යම් කාරණාවක් වේද ඒ කාරණාවන් පිළිපදින්නේ නැත්නම් නොපිළිගන්නේ වේද අන්න ඒක බාලයාගේ ලක්ෂණයක් කියනවා. මොනවද? නුවණින් ප්‍රශ්න අහන්නේ නැතිකම, නුවණින් ප්‍රශ්න විසඳන්නේ නැතිකම, ප්‍රඥාවන්තයින් විසින් කියන විසඳන කාරණාවන් පිළිගන්නේ නැතිකමක් කියන ලක්ෂණ. ඕකෙම අනිත් පැත්ත ප්‍රඥාවන්තයාගේ පඬිතයාගේ ලක්ෂණ වෙනවා. මොකද්ද? නුවණින් විමසන බව, නුවණින් විමසා ප්‍රශ්න විසඳන බවත්, ප්‍රඥාවන්තයින්ගේ අවවාද අනුශාසනා විසඳුම් පිළිපදින්නා බවත්, හික්මන බවත්. ඊළඟට අකුසල කර්ම සූත්‍රය තීහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ කතමේහි තීහි අකුසලේන කාය කම්මේන අකුසලේන වචී කම්මේන අකුසලේන මනෝ කම්මේන ඉමේහි භික්ඛවේ තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ. ධර්ම තුනකින් යුක්ත පුද්ගලයා බාලයා කියලා දැනගන්න කියනවා. කවර ධර්ම තුනකින්ද? අකුසල කාය කර්මයන්ගෙන්, අකුසල වාක් කර්මයන්ගෙන්, අකුසල මනෝ කර්මයන්ගෙන් යුක්ත කෙනා බාල පුද්ගලයෙක් කියනවා. ඊළඟට පඬිත පුද්ගලයාගේ ලක්ෂණ දක්වනවා කුසල කාය කර්ම, කුසල වාක් කර්ම සහ කුසල මනෝ කර්මයන්ගෙන් යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ පඬිතයා කියලා. ඊළඟට සාවජ්‍ය තීහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ කතමේහි තීහි සාවජ්‍යේන කාය කම්මේන සාවජ්‍යේන වචී කම්මේන සාවජ්‍යේන මනෝ කම්මේන. බාලයාගේ කාරණාවන් තුනක් තියෙනවා. ඒ කාරණා තුනෙන් යුක්ත කෙනා බාලයෙක් හැටියට සැලකිය හැක. කවර කාරණා තුනක්ද? සාවජ්‍යේන කාය කම්මේන වැරදි සහගත කාය කර්මයෙන් යුක්ත, වැරදි සහගත මනෝ කර්මයෙන් යුක්ත, වැරදි සහගත වාක් කර්මයෙන් යුක්ත පුද්ගලයා. ඊළඟට යම් කිසි කෙනෙක් නිවැරදි කාය කර්මයෙන්, නිර්වද්‍ය වාක් කර්මයෙන්, නිර්වද්‍ය මනෝ කර්මයෙන් යුක්ත නම් ඔහු පඬිත පුද්ගලයෙක් කියලා විස්තර කරනවා. ඊළඟට සබ්බ්‍යාපජ්ජ සූත්‍රෙත් ඒ වගේම තීහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ කතමේහි තීහි සබ්බ්‍යාපජ්ජේන කාය කම්මේන සබ්බ්‍යාපජ්ජේන වචී කම්මේන සබ්බ්‍යාපජ්ජේන මනෝ කම්මේන.
මෙතන දක්වනවා මහණෙනි කරුණු තුනකින් යුක්ත පුද්ගලයා බාලයෙක් කියලා දැනගන්න කියන සබ්බ්‍යාපජ්ජේන කාය කම්මේන අපරාධ සහිත කාය කර්මයෙන් අපරාධ සහිත වාක් කර්මයෙන් අපරාධ සහිත මනෝ කර්මයෙන් යුක්ත කෙනෙක් නම් ඔහු බාලයා කියලා කියනවා. ඊළඟට යම් කිසි කෙනෙක් අපරාධ රහිත කාය කර්මයන්ගෙන් නිර්පරාධ වාක් කර්මයන්ගෙන් නිර්පරාධ මනෝ කර්මයන්ගෙන් යුක්ත නම් ඔහු පඬිතයා කියලා දේශනා කරනවා. කටත්ත සූත්‍රය තීහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ බාලෝ අභ්‍යත්තෝ අසප්පුරිසෝ කතං උපහතං අත්තානං පරිහරති සාවජ්ජංච හෝති සානුවජ්ජෝච විඤ්ඤූණං බහුංච අපුඤ්ඤං පසවති කතමේ හිතීහි කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන ඉමේහි කෝ භික්කවේ තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ අභ්‍යත්තෝ අසප්පුරිසෝ කතං අපහතං උපහතං අත්තානං පරිහරති සාවජ්ජංච හෝති සානුවජ්ජෝච විඤ්ඤූණං බහුංච අපුඤ්ඤං පසවති. මහණෙනි බාලෝ අදක්ෂෝ අසත්පුරුෂෝ ඒ වගේම නසාගත් විනාශ කරගත් ආත්ම පරිහරණය කරන නුවණැති විසින් කිය යුත්තක් චෝදනා කටයුත්තක් වෙයිද බොහෝ අකුසල් රැස් කර කවර තුනකින් යුක්ත කෙනාද එසේ ආත්මය විනාශ කරගන්නේ අදක්ෂ වන්නේ බාල වන්නේ අකුසල් රැස් කරගන්නේ කාය දුස්චරිත වාක් දුස්චරිත මනෝ දුස්චරිතයෙහි යෙදෙන පුද්ගලයා. ඔහු අදක්ෂ අසත්පුරුෂ බාල පුද්ගලයෙක්. ඔහු ආත්මය විනාශ කරගන්න පුද්ගලයෙක්. නුවණැත්තන් විසින් චෝදනා කටයුතු පුද්ගලයෙක්. ඒ වගේම ඔහු බොහෝ අකුසල් රැස් කරගන්න කෙනෙක්. ඒ නිසා ඔහු බාලයෙක්. ඒ වගේම මේ ලෝකයේහි ධර්ම තුනකින් යුක්ත පුද්ගලයෙක් සත්පුරුෂයි පණ්ඩිතයි නොනසන ලද විනාශ නොකරන ලද ආත්ම පරිහරණයේ ඇති කෙනෙක්. ඒ කවර ධර්ම තුනක්ද? කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය කියන ත්‍රිවිධ සුචරිතයෙන් යුක්ත පුද්ගල තෙමේ. ඊළඟට මල සුත්තං මලපහාන මල සුත්තං තීහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ තයෝ මලේ අපහාය යතා භතං නික්කිත්තෝ ඒවං නිරයේ කතමේ හිතීහි දුසිල්ලෝච හෝති දුසිල්ල කම්ම දුසිල්්‍ය මලංචස්ස අපහීනං හෝති ඉස්සු කීට හෝති ඉස්සා මලංචස්ස අපහීනං හෝති මච්චරීච හෝති මච්චර මල මලංචස්ස අපහීනං හෝති ඉමේහි කෝ භික්කවේ භික්ඛීති භික්ඛු ඉමේහි කෝ භික්කවේ තීහි ධම්මේහි සමන්නාගතෝ ඉමේ තයෝ මලේ අපහාය යතා භතං නික්කිත්තෝ ඒවං නිරය. ඊළඟට දක්වන මහණෙනි ධර්ම තුනකින් යුක්ත පුද්ගලයා මල තුනක් දුරු නොකොට ගෙන එන ලද්දක් දැමුවාක් මේ නිරයෙහි උපදී. කවර තුනකින්ද? දුරු නොකොට මල පිළිබඳව දක්වනවා. එකක් තමයි දුස්සීල වේ. ඒ වගේම දුස්සීල බව නම් මලය පහ නොකිරීම. ඊළඟට ඊර්ෂ්‍යා කරයි. ඊර්ෂ්‍යා කිරීම නම් වූ මල පහ නොකරයි. ඊළඟට මසුරු වේ. මසුරු බව නම් වූ මල පහ නොකරයි. මේ කියන්ට දෙනු කරුණු තුනෙන් යුක්ත පුද්ගලයා මල දුරු නොකිරීම හේතු කොටගෙන මරණින් පස්සේ දුගතියට වැටෙනවා, නිරයේ උපදිනවා කියනවා. ඒ වගේම කරුණු තුනකින් පුද්ගලයා මලයන් දුරු කොට ස්වර්ගයේහි උපදී. ඒ කවුරු තුනකින්ද? සිල්වන්තයි සීල දුස්සීල භාවයේ දුරු කරනවා. ඊර්ෂ්‍යා නොකරයි. ඊර්ෂ්‍යාව නම් වූ මලය පහ කරනවා. මසුරු නොවයි. මසුරු බව නම් වූ මල පහ කරනවා. අන්නේ පුද්ගලයා මරණින් මත්තේ ස්වර්ගයේහි උත්පත්තිය ලබනවා කියන්නේ.
බාල වග්ගය. ඊට පස්සේ රතකාරක වග්ගය. රතකාරක වග්ගයේ පළවෙනි ඥාත සූත්‍රය. අර කපුටගේ සද්දේ අදත් පලිබෝධයක්ද? ස්වාමීන් වහන්සේ අද එච්චර අපහසුතාවයක් නැහැ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හා. තීහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ ඥාතෝ භික්ඛු බහුජන අහිතාය පටිපන්නෝ හෝති බහුජන දුක්ඛාය බහුනෝ ජනස්ස අනත්තාය අහිතාය දුක්ඛාය දේව මනුස්සානං කතමේ හිතේහි අනුනුලෝමිකේ කාය කම්මේ සමාදපේති අනුනුලෝමිකේ වචී කම්මේ සමාදපේති අනුනුලෝමිකේසු ධම්මේසු සමාදපේති. මේක දක්වනවා මහණෙනි ධර්ම තුනකින් යුක්ත ප්‍රසිද්ධ භික්ෂුව බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝ දෙනාට අනර්ථය පිණිස බොහෝ දෙනාට දෙවි මිනිසුන්ට අහිත පිණිස පවතිනවා කියනවා. කවර ධර්ම තුනකින් යුක්ත භික්ෂුවද? අනනුලෝමිකේ කාය කම්මේ සමාදපේති. නුසුදුසු වූ කාය කර්මයන්හි සමාදන් කරවනවා නම් අනුන්ව නුසුදුසු වා කර්මයන්හි සමාදන් කරවනවා නම් නුසුදුසු මනෝ කර්මයන්හි සමාදන් කරවන නම් අන්න ඒ ධර්ම තුනෙන් යුක්ත ප්‍රසිද්ධ භික්ෂුව බොහෝ දෙනාට අහිත පිණිසයි පවතින්නේ වැඩ ඉන්නේ. බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝ දෙනාට අනර්ථය පිණිස පවතින්නේ කියලා දේශනා කරනවා. ඊළඟට ඕකෙම අනිත් පැත්ත තීහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ ඥාතෝ භික්ඛු බහුජන හිතාය පටිපන්නෝ හෝති බහුජන සුඛාය බහුනෝ ජනස්ස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානා. ඒ වගේ මේකේ අනිත් පැත්ත බොහෝ මිනිස්සුන්ට හිත පිණිස බොහෝ මිනිස්සුන්ට වැඩදායක පිණිස දෙව් මිනිසුන්ට හිත පිණිස සැප පිණිස වැඩ සිටින ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් සතු ඇති ලක්ෂණ මොනවද? අනුලෝමිකේ කාය කම්මේ සමාදපේති අනුලෝමිකේ වචී කම්මේ සමාදපේති අනුලෝමිකේසු ධම්මේසු සමාදපේති. සුදුසු කාය කර්මයන්හි සමාදන් කරවනවා සුදුසු වා කර්මයන්හි සමාදන් කරවනවා සුදුසු මනෝ කර්මයන්හි සමාදන් කරවනවා. යම් ප්‍රසිද්ධ භික්ෂුවක් ඒ ආකාරයට සුදුසු වා කර්මයන්හි කාය වචී කර්මයන්හි පුද්ගලයන් සමාදන් කරවනවා නම් එය මිනිස්සුන්ට හිත පිණිස පවතිනවා සුව පිණිස පවතිනවා දෙව් මිනිසුන්ට හිත සුව පිණිස පවතිනවා කියලා දේශනා කරනවා. ඊළඟට සාරණීය සූත්‍රය. තීනිමානි භික්කවේ රඤ්ඤෝ කත්තියස්ස මුද්ධවාසිතස්ස යාව ජීවං සාරණීයානි භවಂತಿ කතමානි තීනි යස්මින් භික්කවේ පදේසේ රාජා කත්තියෝ මුද්ධාවසිතෝ ජාතෝ හෝති ඉද භික්කවේ පඨමං රඤ්ඤෝ කත්තියස්ස මුද්ධාවසිතස්ස යාව ජීවං සාරණීයං හෝති පුනච පරම් භික්කවේ යස්මින් පදේසේ රාජා කත්තියෝ මුද්ධාවසිතෝ හෝති ඉද භික්කවේ ဒ ුතියං රඤ්ඤෝ කත්තියස්ස මුද්ධාවසිතස්ස යාව ජීවං සාරණීයං හෝති පුනච පරම් භික්කවේ යස්මින් පදේසේ රාජා කත්තියෝ මුද්ධාවසිතෝ සංගාමං අභිවිජිනිත්වා විජිත සංගාමෝ
තමේව සංගාම සීසං අජ්ජා වසති ඉදම් භික්කවේ තතියන් රඤ්ඤෝ කත්තියස්ස මුද්ධවසිතස්ස යාව ජීවං සාරණීයං හෝති ඉමානිකෝ භික්කවේ තීනි රඤ්ඤෝ කත්තියස්ස මුද්ධවසිතස්ස යාව ජීවං සාරණීයානි භවಂತಿ ඒවමේකෝ භික්කවේ තීනිමානි භික්ඛුස යාව ජීවං සාරණීයානි භවಂತಿ කතමානි තීනි මෙතන දක්වනවා ඔටුනු පැලැන්දුව ශාස්ත්‍රීය රජ කෙනෙක් විසින් ජීවිතාන්තය දක්වාම සිහිය තබා ගත යුතු කරුණු තුනක් තියෙනවා කියලා. අමතක කරන්න හොඳ නැති කරුණු තුනක් තියෙනවා කියලා. මතක තියාගත යුතු කරුණු තුනක් තියෙනවා කියලා. ඒ මොනවද? පළවෙනි එක තමයි ඔටුනු පලන් ශාස්ත්‍රීය රජු තමන් යම් ප්‍රදේශයක උපන්නේද තමන් ඉපදුණු ප්‍රදේශය අමතක කරන්න හොඳ නෑ කියලා කියනවා. ඒ පළවෙනි එක. ඒක ජීවිතාන්තය දක්වම තමන් ඉපදිච්ච ප්‍රදේශය මතක තියාගන්න ඕනේ කියලා. ගම අමතක කරන්න එපා කියන්නේ ඒක. දෙවෙනි එක ඔටුනු පළඳගත් ශාස්ත්‍රීය රජ කෙනෙක් වේද ඔහු ඔටුනු පැලඳූ ප්‍රදේශය අහවල් ප්‍රදේශයේ ඉඳන් මං ඔටුනු පැලැන්ද කියලා ඒ ඔටුනු පැලැන්ද ප්‍රදේශය අමතක කරන්න හොඳ නෑ. ගම වගේම තමන්ගේ රාජ්‍ය ප්‍රදේශය අමතක කරන්න හොඳ නෑ. ජීවිතාන්තය දක්වාම මතක තියාගන්න ඕන කියනවා. තුන්වෙනි එක සරණයි අපේ හාමුදුරනේ. ඔව් තිරුවන් සරණයි. මුද්ධාවසිතස්ස කියන්නේ එතකොට එතන මුද්ධාවසිතස්ස කියන්නේ තේරුම ඉපදුන ප්‍රදේශය කියන එකද? මේ මුද්ධාවසිතස්ස ජාතෝ හෝති මුද්ධාවසිතස්ස ජාතෝ හෝති මේ ඔටුනු පැලැන්දුවේ අභිෂේක කර තියෙන අභිෂේක කියන නේද? ඔටුනු පැලැන්දුව කියන කන්තියස්ස එතකොට කිව්වේ මේ රඤ්ඤේ කන්තියස්ස කියලා කියන්නේ මේ ඔටුනු කන්තියස්ස කිව්වේ උප්පත්තියෙන් උත්පත්තියෙන් නේද? එතකොට මුද්ධාවසිතස්ස කිව්වේ මේ ඔටුනු පලන් තැන නේද? ඔටුනු පැලැන්දීම රාජ අභිෂේකයෙන්. ස්වාමීන් වහන්සේ තුන්වෙනි කරුණ දරුවන් සරණයි. ඔව් තුන්වෙනි කාරණාව ඊළඟට ඒ ශාස්ත්‍රීය රජතුමා යම්කිසි ප්‍රදේශයක් යුද්ධ කරලා ජයග්‍රහණය කළා නම් ඒ දිනන ලද ප්‍රදේශයක් ජීවිත කාලය පුරාවටම මතක තියාගන්න ඕනි කියලා කියනවා. ඒකට ඔය කාරණා තුන ඔටුනු පැලඳූ රජ කෙනෙක් විසින් ජීවිත කාලය පුරා මතක තබා යුතු කාරණාවන් කියලා සිහිපත් කරනවා. යාව ජීවං සාරණීයං කියලා කිව්වේ දිවියේ තියෙන තාක්ම මතක තියාගන්න ඕනේ. දිවි ඇති තෙක්ම සිහි කටයුතුයි කියන අර්ථය. ඊට පස්සේ ඒවමේවකෝ භික්කවේ තීනිමානි භික්ඛූස්ස යාව ජීවං සාරණීයානි භවಂತಿ. යන්නේ ඒ වගේ මහණෙනි භික්ෂුන් වහන්සේලා විසිනොත් මතක තබා ගත යුතු දිවි ඇති තාක් මතක තබා ගත යුතු කාරණාවන් තුනක් තියෙනවා. කුමක්ද? යස්මින් භික්කවේ පදේසේ භික්ඛු කේසමස්සු ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්ම අනගාරියම් පබ්බජිතෝ හෝති ඉදම් භික්කවේ පඨමං භික්ඛුස්ස සාරාණියෝ. යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් යම් ප්‍රදේශයක හිස රැවුල් කපලා කසාවත් පොරවගෙන ගිහිගේ නික්මිලා පැවිදි වුණා නම් අන්න ඒක මතක තියාගන්න කියනවා. ජීවිතාන්තය දක්වා මේ ප්‍රදේශයෙන් තමයි මම පැවිදි වුණේ කියලා. නැත්තම් යන්නේ තැනක් හිටිය තැනක් කිසි දෙයක් මතක නැහැ. ඊට පස්සේ
පුනච පරම් භික්ඛවේ ඉමස්මින් පදේසේ භික්ඛු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධය යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධං පටිපදා යථා භූතං පජාන ඉදං භික්ඛවේ දුක්ඛං ဒ ුතිය භික්ඛුසේ ආව ජීවං සාරණ හොති. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ නැවත යම් ප්‍රදේශයක ඉඳලා දුක අවබෝධ කරගත්තද, දුකට හේතු අවබෝධ කරගත්තද, දුක නැති කිරීම අවබෝධ කරගත්තද, දුක නැති කිරීමේ මාර්ගය අවබෝධ කරගත්තද, එය ප්‍රදේශය අමතක කරන්න එපා, මතක තබා ගත යුතුයි කියලා කියනවා. ඒ කියන්නේ ආර්ය භාවයට පත්තුණු අවස්ථාව. ඊළඟට පුනච පරම් භික්ඛවේ යස්මින් පදේසේ භික්ඛු ආසවානං කය අනාසවං චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිතත්තා උපසම්පජ්ජ විහෙරති ඉදං භික්ඛවේ තතියං භික්ඛු යාව ජීවං සාරණ්‍යං හෝති ඉමානි භික්ඛවේ භික්ඛු තීනි භික්ඛු සෝ. ඊළඟට භික්ෂුන් වහන්සේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් කියන්නේ රහත් භාවයට ආශ්‍රව රහිත අරහත් ඵල සමාධියට රහත් ඵල ප්‍රඥාවට තමන් වහන්සේම විශේෂ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කොටගෙන වාසය කරයි නම් මහණෙනි මේ භික්ෂුව විසින් ජීවිතාන්තයේ දක්වා සිහි කළ යුතු තුන්වැනි කාරණාව. එතන පිරුවන් සරණයි අපේ හඳුරන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ නැවත. ඒක එතකොට අර එතන ස්ථාන තුනක් පිළිබඳවනේ මෙතන මේ මතක තබා ගත යුතුයි කියලා කියන්නේ. එතන මුලින්ම කිව්ව අපි පැවිදි වූ ස්ථානයේ හිස්රේ බාලනිටන් කසපත් ඊට පස්සේ ධර්ම මාර්ගයේ තත්වාවබෝධයෙන් දැනගන්න ප්‍රදේශය. එහෙමයි. ඊට පස්සේ ඒ ධර්මය අවබෝධ කරගෙන රහත් භාවයට පත් වෙන ප්‍රදේශය. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අපිට ඉති ගන්න පුළුවන් නේද දෙවෙනි එක පළමු වරට දුක්ඛ සත්‍ය සමුදය දැනගන්න එක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න අවස්ථාව කියලායි අවසාන එක අරහත් ඵලය සාක්ෂාත් කරගන්න අවස්ථාව කියලා හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙමත් පුළුවන් ධර්ම මාර්ගයේ යෙදෙන කාලේනේ. එක පැවිදි භාවයට පත් වෙලා ලෞකික සමත භාවනා වඩන කාලයේ ඉඳලා අනාගාමි මාර්ගඵලයේ දක්වාම ගන්න කාලේ මේ දක්වාම මේ ගන්න පුළුවන්. නමුත් අපේ හඳුරන්නේ දෙවෙනි එකේදී කියනවා නේද අයන් දුක්ඛං දුක්ඛ නිරෝධාති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති ඉදං භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවට යනකම්ම මේ එතනදී කියනව නේද අපි හඳුරන්නේ. ඔව්. ඒක තුන්වෙනි එක කියන්නේ චේතෝමිති පඤ්ඤා වේමුක්තිං දිත්තේත ධම්මේ සයං අභිඤ්ඤා සත්‍යගතා උපසම්පච්ච විහෙරති ඉදං භික්ඛවේ තතියං භික්ඛුසෝ යාව ජීව සාරණීය. ඔතන මාර්ගඵල දක්වාම ඒ කියන්නේ රහත් භාවයට ආසන්න මාර්ගඵල සෝවාන් ආදී මාර්ගඵල දක්වාම ලබාගත් තැන ගහක් හරි රටක් හරි ගහක් මුලක් හරි කමක් නැහැ. ඒ දක්වා ඒක මතක තියාගන්න කියලා කියන්නේ. සමා වෙන්න මේ සමන් මහත්මයා මම 10 මාරේ මේ පස්සේ කතා කරන්න මම මීටින් එකක ඉන්නේ. තෙරුවන් සරණයි. මන් මේ වහන්ස මේ ආවේ 465 පිටුවේ තියෙනවා දෙවනි කාරණය ගැන මම අසුවල් රටෙහි අසුවල් ගස් මුල සෝවාන් වූයේමයි දිව්‍ය ඇතිතෙක් සිහි කටයුතු වේ කියලා. ඔව්. දැන් උදාහරණයක් හැටියට බෝධිසත්වයන් වහන්සේගේ චරිත ගත්තහම උන්වහන්සේ මේ පළවෙනි කාරණාව ගත්තහම කපිලවස්තුපුරයේදී රජමාලිගාවේදී අබිනිෂ්ක්‍රමණය කරලා නේද මේ කෙස් රැවුල් ඉවත් කරලා පැවිදි භාවයට පැත්තුණු තැන් උන්වහන්සේ මතක තියාගෙන සිහිපත් කළා. ඊට පස්සේ
උන්වහන්සේ වරින් වර එක එක ගුරුවරු ආලාර කාලා මුද්දකරාම පුත් ඒගොල්ලෝ ගාව සමත වශයෙන් මේ මාර්ගය පුරුදු කළා. ඒ තැන් මතක තියාගත්ත කවදාවත් අමතක කළේ නැහැ. ඊට පස්සේ බෝධි මූලයේ ඉඳලා උන්වහන්සේ මේ බුද්ධත්වයට පත් වෙන කල්ම මාර්ගයේ වැඩුවා. එතකොට යම් අවස්ථාවක රහත් භාවයටත් පත් වුණා නම් යම් කිසි ගමක ඉඳලා ගහක් මුල යට ඉඳලා හරි රටක ඉඳලා හරි ඒ අවස්ථා තුනම අමතක කරන්න එපා කියන එකයි කියන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ දෙවනි කාරණේ අමතක කළ යුතු නැති කරුණ වශයෙන් අපිට මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් කියන තැනදී ඒක සෝවාන් මාර්ගය පමණක්ද කියන එක එහෙම නැත්නම් රහත් මාර්ගය දක්වා හෝ අනාගාමි මාර්ගය දක්වාද කියලා. මෙතන අට කතාව කියන්නේ මෙසේ මෙහි චතුරාර්ය සත්‍යයන්ගෙන් සෝවාන් මග කියන ලදී කියලා. ඒතර සෝවාන් මාර්ගයේ පමණක්ද කියන සෝවාන් මාර්ගයේ දක්වා පමණක්ද කියන එක පැහැදිලි කරන්න පුළුවන් වෙයිද හාමුදුරුවෝ? ඊට වසන්න. පුනච පරම් භික්ඛවේ යස්මින් පදේසේ භික්ඛු ආසවානං khaya අනාසවං චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දිත්තේව ධම්මේව සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පංච විහෙරති. ආශ්‍රවයන් ඡය කිරීමෙන් ආශ්‍රව රහිත අරහත් ඵල සමාපත්තියෙන් අරහත් ඵල ප්‍රඥාවෙන් තෙමේම විශේෂ ඥානයන් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කර වාසය. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා අනාගාමි මාර්ගයේ දක්වාම දෙවෙනි කාරණාවට අයිති. එහෙමයි ස්වාමීන් වහන්සේ. තුන්වෙනි කාරණාවට රහත් භාවයට පත්වීම. තෙරුවන් සරණයි. ඊළඟ සූත්‍රය හොඳයි. අරාජක චක්ක සූත්‍රය. මේ අහලා තියෙන සූත්‍රයක් ඈ. යෝපිසෝ භික්ඛවේ රාජා චක්කවර්ති ධම්කෝ ධම්ම රාජා සෝපීන අරාජකං චක්කම් වත්තේති. අවතරක් තමනාශ ඊළඟට තියෙන්නේ මේ තයෝ ආසව නිරාස ඒ සූත්‍රනේ සයනස් තුන්වෙනි එක. නිරාසා ආසා විතාස ඒක නේද සයනස්? පොඩ්ඩක් ඉන්න බලන්න. අපි දැන් සාරණීය සූත්‍රයනේ කළේ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි. ස්වාමීන් වහන්සේ 13 වෙනි සූත්‍රයේ තයෝ මේ භික්ඛවේ කුලෝ සන්තෝ සංජීව්‍යමානෝ ලෝකස්මින් තයෝ කතමේ තයෝ නිරාසෝ ආසංසෝ විකතාංසෝ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ඇහෙන්නේ මට පොඩ්ඩක් මිනිත්තුවක් දෙන්න. හොඳයි අපේ හාමුදුරුවනේ. හරි සමාවෙන්න. තයෝ මේ භික්ඛවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේ තයෝ නිරාසෝ ආසංසෝ විගතාසෝ කතමෝච භික්ඛවේ පුද්ගලෝ නිරාසෝ ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ නීචේ කුලේ උපජ්ජාත් චාණ්ඩල කුලේ වා වේන කුලේ වා නේසාද කුලේ වා රතකාර කුලේ වා කුක්කුස කුලේ වා දලිද්ද අපන්න පාන භෝජනේ කසිර උත්තිකේ යත්ත කසිරේන ගාසච්ඡාදෝ ලබ්බති සෝච හෝති දුබ්බන්නෝ දුස්සිකෝ ඕකෝටිමකෝ බෞහාබාදෝ කානෝවා කුනීවා ව්‍යංජෝවා පක්කහතෝවා න ලාභී අන්නස්ස පානස්ස වත්තස්ස යානස්ස මාලාගන්ධ විලේපනස්ස සෙය්‍යාවසතපදීපෙය්‍යස්ස සෝ සුනාති ඉත්තන්ත නාමෝ කිර කත්තියෝ කත්තියේහි කත්ත්‍යාභිෂේකේන අභිසින්තෝති තස්ස ඒවං හෝති කුදාසු නාමම්පි කත්තියෝ කත්ත්‍යාභිෂේකේන අභිසින්චි කිස්සන්තීති අයං උච්චති භික්ඛවේ පුද්ගලෝ නිරාසෝ. මම මේක විස්තර කරන්නම්.
මෙතන පුද්ගලයෝ 3 දෙනෙක් පිළිබඳව විස්තර කරන මහන්ලි මේ ලෝකයේ පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා කියනවා. විද්‍යාමාන කවර පුද්ගලයෝ 3 දෙනෙක්ද? නිරාසෝ ආසංසෝ විගතාසෝ. අපේක්ෂා රහිත පුද්ගලයා, අපේක්ෂා සහිත පුද්ගලයා සහ අපේක්ෂා පහ කළ පුද්ගලයා. කවුද අපේක්ෂා රහිත පුද්ගලයා කියන්නේ විමසනවා මෙතන. එතකොට අපේක්ෂා රහිත පුද්ගලයා දක්වනවා මේ ලෝකයේහි පහත් කුලවල ඉපදිච්ච යම්කිසි කෙනෙක් ඉන්නවා. රජ බවට පත් වෙන්න නුසුදුසු පහත් කුලවල උපන් යම්කිසි කෙනෙක් ඉන්නවා. මෙතන දක්වනවා රජකම ලැබෙන්නේ නැහැ. චණ්ඩාල කුලේ, සැඩොල් කුලේ අයට ලැබෙන්නේ නැහැනේ. වේන කුලේ කිව්වේ මුවවැද්දන්ගේ කුලේ අයට රජකම ලැබෙන්නේ නැහැ. රතකාර කුලේ, සම්පදම් කරන කුලේ, ඒක මම දන්නේ නැහැ. කුලේ අයට ලැබෙන්නේ. පුක්කුස කුලය කියලා කියන්නේ කසල සෝදක කුලයේ අයට, ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ මේ විදිහේ අය. ඉතින් අන්න ඒ අය බොහොම දුක්ඛිතව ජීවිතේ ගෙවන්නේ, බොහොම ස්වල්ප ආහාර පාන ගන්න, ඊළඟට ලස්සනක් නැහැ, දැක්කත් ඒගොල්ලන්ගේ කිසි ප්‍රිය ගතියක් නැහැ, අප්‍රිය දැකුම් ඇත්තේ, සමහරු බොහොම මිටි, සමහරු බොහොම විකෘති, සමහරු බොහොම අපහැපත්, පැහැපත් නැහැ, බොහෝ ආබාධ, සමහරු කොරන්, සමහරු ඇඟපත පණ නැති අය, ඊළඟට ආහාර පාන, වස්ත්‍රාභරණ, මල්ගඳ විලවුන්, මේ තෙල්, ඒවා කිසිම දෙයක්, පහන් කිසි දෙයක් ඒ අයට ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ අය, ඒ අයට ආරංචි වෙනවා මෙන්න මේ ශාස්ත්‍රීය පුද්ගලයා අභිෂේකයට පත් කළා කියලා. ඉතින් ඒ අයට ශාස්ත්‍රීය අභිෂේකයට පත් කළා කියලා ආරංචි වුණා. කවදාවත් ඒ අයගේ හිතේ බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැහැ. අනේ මටත් කවදා හරි දවසක අභිෂේකය ලැබෙයි, මම තමයි ඊළඟට අභිෂේක වෙන්නේ කියලා අභිෂේක අපේක්ෂාවක් ඒ අයගේ සිත්වල කවදාවත් ඇති වෙන්නේ නැහැ. මොකද ඇති වුණත් ඒ දේ වෙන්නේ නැති නිසා එහෙම දෙයක් ඇති වෙන්නේ නැහැ. කවදාවත් රජ වෙන්න හිතක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයාට කියනවා අපේක්ෂා රහිත පුද්ගලයා කියලා. ඊළඟට අපේක්ෂා සහිත පුද්ගලයා කියලා කියන්නේ ශාස්ත්‍රීය කුමාරයෙක්, නිසි වයසට පත් වෙච්ච ශාස්ත්‍රීය කුමාරයෙක්. ඔහුට ආරංචි වෙනවා දැන් අභිෂේකය සිදු කරන්න සූදානම් කියලා. එතකොට ඔහු මමද ශාස්ත්‍රීය, ඒ නිසා කවදා මගේ අභිෂේකය සිදු වෙයිද කියලා ඔහු අපේක්ෂාවෙන්ම සිටිනවා. ඒ පුද්ගලයාට තමයි කිව්වේ අපේක්ෂිත පුද්ගලයා කියලා. එතකොට ආසංසු. ඊළඟට විගතාසෝ කිව්වේ යම් ශාස්ත්‍රීය පුද්ගලයෙක් ඉන්නවා අභිෂේකයට පත් වෙලා, රජකම ලබලා. රජකම ලැබපු කෙනාට ආයි කවදාවත් රජ වෙන එක හිතේ ඇති වෙන්නේ නැහැ. එයා දැන් ඒ දේ ලබලා නිසා එයා සම්පූර්ණ මේක හිතෙන් අතෑරලා ඉන්නේ. අන්න ඒකයි ඒ පුද්ගලය තුන්දෙනාගේ ස්වභාවය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේ මහණෙනි මේ ශාසනයේ ඉන්නවා පුද්ගලයෝ 3 දෙනෙක්. ඒවමේවකෝ භික්ඛවේ තයෝ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ භික්ඛූසු. භික්ෂුන් වහන්සේලා අතරත් පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා ඒ වගේ. ඛතමේ තයෝ නිරාසෝ ආසංසෝ විගතාසෝ. නිරාස, ආසංස සහ විගතාස කියලා. කවුද පුද්ගලයෝ 3 දෙනා? කොහොමද කවුද නිරාස පුද්ගලයා? ඒකාචෝ පුද්ගලෝ දුසිල්ලෝ හෝති පාප ධම්මෝ අසුචි සංඝ. ශාසනයේ තව පුද්ගලයෙක් ඉන්න, ඔහු බොහොම දුසිල්වන්තයි. හරියට පව් කරනවා. කිසිම ලැජ්ජාවක් නැහැ, බියක් නැහැ. ඉතින් එහෙම පුද්ගලයා අනුන් රවටමින් ශාසනයේ ඉන්න පුද්ගලයාට කවදාවත් අනේ මම මාර්ගඵල අධිගමයකට පත් වෙන්න ඕන කියලා තුන් හිතකවත්
එහෙම නැහැ. මම සුගතියකට යන්න ඕනේ දුගතියට යයිනේ කියලා එහෙම පවට බියක් තුන් හිතකවත් ඇති වෙන්නේ නැහැ. මාර්ගඵල අධිගමයන් සමත විපස්සනාවක් චිත්ත පරිදමනයක් සිදු කරගන්න කිසිදු අපේක්ෂාවක් එබඳු පුද්ගලයෙකුට ඇති වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා තමයි අර කිව්වේ මේ අපේක්ෂාවක් නැති පුද්ගලයා හැටියට. ඊට පස්සේ මේ ශාසනයේ ඉන්න තවත් පුද්ගලයෙක් ඔහු සිල්වන්තයි යහපත් ගුණධර්ම තියෙනවා ආශ්‍රවයන් ශ්‍රය කරන්න උත්සාහ කරනවා ආශ්‍රවයන් ශ්‍රය කරපු රහතන් වහන්සේලා පිළිබඳව උතුමන් වහන්සේලා පිළිබඳව ආරංචි වෙලා තියෙනවා. ඒ නිසා ඔහු බලාපොරොත්තු වෙනවා කොහොම හරි චිත්ත ඒකාග්‍රතාවයක් වඩන්න චිත්ත සමාධියක් වඩන්න සෝවාන් මාර්ග ඵලයටවත් අඩු ගානෙපත් වෙන්න එහෙම නැත්නම් සකදාගාමි මාර්ග ඵලයටවත්පත් වෙන්න රහත් වෙන්නවත් කියලා ප්‍රාර්ථනා කරනවා ඒ පුද්ගලයා. ඊට පස්සේ තව පුද්ගලයෙක් ඉන්නවා මේ ශාසනයෙහි ඔහු සියලු කෙලෙසුන් නැසලා ආශ්‍රවයන් ඡය කොට රහත් භාවයට පත් වෙලා ඉන්නේ. රහත් භාවයට පත් වෙච්ච රහතන් වහන්සේට ආයි කිසිදු අපේක්ෂාවක් ඇත්තේ නැහැ කෙලෙස් පහ කරන්නට. ඒ තමයි නිරාසෝ ආශ්‍රව මේ ඒ තමයි විගතාසෝ කියන පුද්ගලයා කියලා දේශනා කරනවා. හොඳයි. අපි එහෙනම් අදට ඔතනින් නවත්තන්නම්. තව සූත්‍ර කීපයක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. නමුත් කාලය ගිහිල්ලා නිසා අපි අදට මෙතනින් නවත්තමු. ඊළඟට චක්කවර්ති සූත්‍රය තියෙන්නේ 4 වෙනි සූත්‍රය ප්‍රතකාරක වග්ගයේ. හොඳයි සියලු දෙනාම මේ උදේවරුේ දහම් පන්තියට සහභාගී වෙලා රැස් කරගත්තා වූ සියලු පින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේගේ ඥාතීන්ටත් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වේ හැමදෙනාම ලෝතුරා නිර්වාණ අවබෝධයට පත් වේවා කියලා සාදු කියලා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ පෙරවන් කරන ඊළඟ පන්ති සෙනසුරාදාද ඉරිදාද ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ පෙරවන් සරණ මොකද්ද අපේ මහත්තයා? ස්වාමීන් ඊළඟ පන්තියේ තියෙන ඉරිදා 8ටද නැත්නම් ආයි ලබන බ්‍රහස්පති ස්වාමීන් අපි රාත්‍රී පන්ති පටන් ගත්තට පිරිස ටිකක් සහභාගී වෙනවා අඩුයි. එහෙමයි. එහෙනම් බ්‍රහස්පති ගලේ කොහොම හරි පැය එකමාරක් දෙකක් මේ උදේවරු පන්තියෙම මේක කරන්න කියලා. එහෙමයි. අපරාධයි අපිට අර කාලයත් එක්ක නේද අපි හඳුරන්නේ. කාලයත් එක්ක තියෙන කාලයත් එක්ක අපි සෙනසුරාදා හරි ඊරිදා හරි පන්ති කරන එක ගොඩක් වටිනවා. ඔව්. අපි පිරිසට සහභාගී වෙන්න කියලා අපි පොඩ්ඩක් බලමුද ලබන සෙනසුරාදා ඔබ වහන්සේට කරන්න පුළුවන් නම් එදාට පොඩ්ඩක් බලලා එන්න කියලා අපේ පිරිසට සෙනසුරාදා අපි ඉරිදාට නේද යොදාගත්තේ මම. එහෙමයි අපි හඳුරන්නේ. ඉරිදා. ඒක දැන් මට ගැටලුවක් නැහැ දැන් ඉතින් මම මොකද ගැටලුවක් නැහැ මට පුළුවන් පිරිස නැති වුණොත් පාඩුයිනේ පිරිසට ඒකයි. එහෙමයි අපි අද පොඩ්ඩක් මතක් කරමු එයාලට මේ ඉරිදාට සම්බන්ධ වෙන මොකෝ නැත්තම් අපේ හඳුරන්නේ ටිකක් දීර්ඝ ධර්ම කරුණු ටිකක් මේකේ තියෙන්නේ. ඉතින් අපිට සෑහෙන කාලයක් යනවා එහෙම වුණොත් එහෙම මේක ඉවර කරගන්න නේද? ඔව්. ඒ නිසා අපේ පිරිස පුළුවන් තරම් මේ ඉරිදාට කැමතිද කියලා බලලා දැන්ම තීරණයකට එළඹෙමු. එමයි ඒ ස්වාමීන් වහන්සේ මොකද මේ අපිට පසුගිය සතියේ 4 දිනයි නැත්නම් 5 දිනයි වගේ හිටියේ පසුගිය සතියේ ඉස්සෙල්ල සතියේ. එවන් දැන් කැමතිද කියලා අහලා බලමු. අහලා බලන්නකෝ මේ පුළුවන් දැන් මේ ඉන්න කට්ටියට පුළුවන් නම් මේ 11 දෙනෙක් ඉන්නවා ස්වාමීන් මේ 11 දෙනාට මෙතන අපි 11ක් ඉන්නවා 11 දෙනාට පුළුවන්ද? අපහසු කවුරු හරි ඉන්නවද? ඉරිදා රාත්‍රී 8ට එහෙමයි ස්වාමීන් වහන්සේ පුළුවන්.
පුළුවන්. අටට පුළුවන් ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් මේ හැම අනිත් පැයට දිනකටම තියන්න පුළුවන් නිසා එදාට අපි යොදාගමු ඉරිදා රාත්‍රියේ අපි හමු වෙමු රාත්‍රී 8ට. සියලු දෙනාටම ධර්මාවබෝධය වේවා කියලා ආශිර්වාද සාදු සාදු සාදු. සාදු සාදු. දැන් ස්වාමීන් වහන්සේ අද පන්තියේ තියෙනවද එකට? මේ එකට නෙමෙයි අපි 12:00ට පවත්වමු 12:00 මේ 2 වගේ වෙනකන්. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔයාට ගැහුවේ? මම ඕෆ් කරන්න. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුර්ලභේන මයා රත්තං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදිත්තේ රාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.